මුදලක අඩු වටිනාකමක් එහෙම නැත්නම් ඔබගේ ආයෝජන කළඹේ වටිනාකම ආයෝජනය කරපු වටිනාකමට වඩා අඩු වටිනාකමට මේ වෙළඳපොළ මිලක් ඇති වේද කියන අවදානම තමයි ඔබට දරන්න සිදුවන අවදානම. ඒ අවදානම කළමනාකරණය කරන්නේ කොහොමද කියන දේ ගැන අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ සඳහා අපි මේ විදිහට ආරම්භයක් ගන්නවා. කොටස් වෙළඳපොළ ආයෝජනයේදී අපි කොහොමද අපේ අවදානම කළමනාකරණය කරගන්නේ සහ අපේ ආයෝජන කළඹ නිවැරදිව කළමනාකරණය කිරීම තුළින් අපි කොහොමද අපේ ආයෝජන කළමනාකරණය තුළින් කොහොමද අපි අවදානම කළමනාකරණය කරන්නේ, එහෙම නැත්නම් අපිට පාඩුවක් නොවි කොහොමද අපි කොටස් වෙළඳපොළ ආයෝජනය කරන්නේ කියලා කතා කරන්න යන්නේ. අපි යනවා ඊළඟ ස්ලයිඩ් එකට. එහෙම නැත්නම් අපේ ඊළඟ රූප රාමුවට අපිට ගියොත් එහෙම අපිට දකින්න පුළුවන් ඔබට කොටස් වෙළඳපොළ ආයෝජනයෙන් අපි ආයෝජනය කරන්නේ ඇයි කියන එක. එහෙම නැත්නම් අපි කොටස් වෙළඳපොළක ආයෝජනය කරන්නේ කුමන අරමුණක් සඳහාද? අපි අපේ අතිරික්ත මුදල් කිසියම් මූලාශ්‍රයක ආයෝජනය හෝ එහෙම නැත්නම් ඉතිරි කිරීමේ ගිණුමක තැන්පත් කරන්නේ ඔබ මූල්‍ය ප්‍රතිලාභයක් අපේක්ෂාවෙන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබ කිසියම් ප්‍රතිලාභ අනුපාතයක් අරමුණෙන් වෙන්න පුළුවන් මේ කියන මුදල් ආයෝජනයක් කොහොම නැත්නම් ඉතිරි කිරීමේ ගිණුමක තැන්පත් කිරීමක් කරනු ලබන්නේ. කොටස් වෙළඳපොළක ආයෝජනයක් කරන්න එහෙම නැත්නම් කොටස් වෙළඳපොළක කොටස් වල ආයෝජනයක් කරන්න නම් ඔබ අනිවාර්යයෙන්ම කොටස් මිලදී ගැනීමක් කරන්න ඕනේ. ඒ වගේම අනාගතයේදී විකුණන්න බලාපොරොත්තු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කිසියම් කාල සීමාවක් ඔබ සතුව ඒ කියන සොරකම්පත් ළඟ තබා ගැනීමෙන් අනතුරුව ඒ කාල සීමාවට ඔබට කිසියම් මූල්‍ය ප්‍රතිලාභයක් අපේක්ෂාවෙන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අනාගතයේ වැඩි මිලකට විකුණීමේ අපේක්ෂාවෙන් වෙන්න පුළුවන් ඔබ මේ කියන කොටස් මිලදී ගැනීම කරන්නේ. ඒකෙදි පළවෙනිම කාරණාව වෙන්නේ ඔබ කොටස් මිලදී ගන්න මූල්‍ය ප්‍රතිලාභ අපේක්ෂාවෙන්. එහෙම නැත්නම් මුදල් ඉපීමේ අපේක්ෂාව. අපි ඒක කතා කරනවා මේ විදිහට. ඔබ මුදල් උපයන්න පුළුවන් ඔබට ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි ඔබ ගත් මිලට වඩා වැඩි මිලට විකිණීමෙන් ප්‍රාග්ධන ලාභ උපයන්න පුළුවන්. අපි දැන් අද කතා කරන මාතෘකාවත් එක්ක සම්බන්ධිතයි මෙන්න මේ කියන කොටස. කොහොමද අපි මේ කියන විදිහේ මුදල් ඉපයද්දී එහෙම නැත්නම් මේ කියන වැඩි මුදලක් උපයද්දී ඔබ ආයෝජනය කර ප්‍රමාණය වැඩියෙන් උපයන්න නම් ඔබ අනිවාර්යයෙන්ම ගත් මිලට වඩා වැඩි මිලකට විකුණන්න සිද්ධ වෙනවා. එහෙම නැතුව අපි හිතමු උදාහරණයකට ඔබ මිලදීගත් වටිනාකමට වඩා අඩු වටිනාකමක වෙළඳපොළ මිලක් ජනිත වෙලා තියෙදි එහෙම නැත්නම් වෙළඳපොළ මිල ඔබ කොටසක ඔබ මිලදීගත් කොටසක වටිනාකම වෙළඳපොළ මිල අගය අඩු වෙලා තියෙන වෙලාවක ඔබ විකුණනොත් එහෙම අපි කවුරුත් දන්නවා අපට අලාභයක් තමයි වෙන්නේ. එහෙම නැත්නම් මූල්‍යමය වශයෙන් වාසියක් වෙන්නේ නැහැ, අවාසියක් වෙන්නේ. එහෙම නැත්නම් අපට ඍණ ප්‍රතිලාභයක් තමයි ජනිත වෙන්නේ. අපි ඒ අවදානම තමයි කළමනාකරණය කරන්න යන්නේ. එහෙම නැත්නම් අපි මේ අවදානම තමයි කළමනාකරණය කරගන්නේ කොහොමද කියලා තමයි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම තමයි දෙවෙනි අරමුණ එහෙම නැත්නම් ඔබ කොටස් මිලදී ගැනීමේදී අපේක්ෂා කරන දෙවෙනි අරමුණ තමයි වත්කම් මේක රාශී කර ගැනීමක් වශයෙන්. කෙනෙකුට පුළුවන් අවශ්‍ය නම් තමන්ගේ අතිරික්ත මුදල් භාවිතා කරලා ඉඩමක් මිලදී ගන්න. ඉඩමක් කියන්නේ වත්කමක්. ස්ථාවර වත්කමක් අපිට අද මිලදීගත් වටිනාකමට වඩා වැඩි වටිනාකමකට අනාගතයේ විකුණන්න පුළුවන්. එහෙම නැත්නම් මේ මිලදීගත් වත්කම කිසියම් ව්‍යාපාරයක උපයෝජනය කරලා අතිරික්ත මුදලක් ජනිත කරගන්න පුළුවන්. ඒ වගේම තමයි එහෙම නැත්නම් අපට අපේ ශේෂ පත්‍රය එහෙම නැත්නම් පුද්ගලයෙක් විදිහට ගත්තොත් එහෙම අපේ ශේෂ පත්‍රය තුල එහෙම නැත්නම් අපේ වත්කම් ලේඛනය තුල අපට පෙන්වන්න පුළුවන් මං ගාව ඉඩමක් තියෙනවා කියලා. එහෙම නැත්නම් තව කෙනෙක් කැමති නම් රත්රන් වගේ වත්කම් වල ආයෝජනය කරන්නත් පුළුවන්. මොකද මේ කාලේ හොඳ ආයෝජනයක් තමයි කොටස් වෙළඳපොළ ආයෝජනය වගේම තමයි රත්රන් වල ආයෝජනය කරන එක, ඉඩම් මිලදී ගන්න එක, ඒ වගේම ඔබ රට වාහන මිලදී අරගෙන තියාගන්න එක, ඒ වගේ දේවල් හොඳ ආයෝජන විදිහට දකින්න පුළුවන්. හැබැයි කොටස් වෙළඳපොළ ආයෝජනයේදී ඔබ බලාපොරොත්තු වෙන්නේ පවතින උද්දමනයට වඩා එහා ගිය ප්‍රතිලාභ අනුපාතයක් ලැබෙන එකම මූලාශ්‍රය වෙන්නේ මේ දිනවල කොටස් වෙළඳපොළ ආයෝජනය කරන එක. එතකොට ඒ වගේම තමයි කොටස් වෙළඳපොළ ආයෝජනයේදී ඔබට තව දේවල් ගැන අපි සැලකිලිමත් වෙලා තමයි කොටස් වෙළඳපොළට එන්නේ. ඔබ කොටස් වෙළඳපොළ ආයෝජනය කරන්න කලින් ස්ථාවරවත්කමක් මිලදී ගන්නවා වගේ නෙමෙයි කොටස් වෙළඳපොළක ලයිස්තුක සමාගමක කොටසක් මිලදී ගත්තොත් එහෙම ඔබට ඕනෑම වෙලාවක විකිණීමේ හැකියාවක් තිබෙනවා. හැබැයි ස්ථාවරවත්කමක් ඔබ මිලදී ගත්තොත් ඉඩමක් එහෙම නැත්නම් රට වාහනයක් වගේ දෙයක් මිලදී ගත්තොත් එහෙම ඔබට අවශ්‍ය වූ ඕනෑම විටක විකිණීමේ හැකියාවක් නැහැ. මොකද ස්ථාවරවත්කමක් මිලදී ගන්න කලින් ඔබ වුණත් දෙපාරක් හිතනවනේ මේ වත්කම නෛතිකව නිර්වුල් වත්කමක්ද? එහෙම නැත්නම් මේ වත්කම තවදුරටත් සංවර්ධනය කළ යුතු වත්කමක්ද? ඒ වගේ දේවල් වලට තව පිරිවැයක් දරන්න වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වැඩියෙන් කාලයක් ගත කරන්නත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔබට අවශ්‍ය ඕනෑම වෙලාවක ඔබ සතුව තියෙන ඉඩමක් විකිණීමේ හැකියාවක් නැති වෙන්න පුළුවන්. අපි ඒකට කතා කරනවා අපි ඒකට කියනවා ද්‍රවශීලතාවය කියලා. ද්‍රවශීලතාවය කියලා කියන්නේ අවම කාල සීමාවක් යටතේ අවම පිරිවැයක් යටතේ ඔබට ඔබ සතුව තියෙන වත්කමක් මුදල් බවට පත් කරන්න පුළුවන් නම් අපි ඒකට කියනවා ද්‍රවශීලතාවය කියලා. ඉතින් ද්‍රවශීලතාවයෙන් ඉහළ වත්කමක් ඔබ සතුව තිබෙනවා නම්
ඔබගේ වත්කම් ලේඛනය තුල ද්‍රවශීලතාවයෙන් ඉහළ වත්කම් තියෙනවා නම් ඔබට ඕනෑම වෙලාවක මේ වත්කම් මුදල් බවට පත් කරගන්න පුළුවන්. ඉතින් ස්ථාවර වත්කමක් වගේ දෙයක් ඉක්මනින් මුදල් බවට පත් කරන්න බෑ කියලා අපි කලින් කතා කරපු නිසා ඒකට හොඳම මේ විකල්පය වෙන්නේ කොටස් මිලදී ගැනීම. මොකද කොටසක් මිලදී ගත්ත කෙනෙකුට ඒ කොටස මුදල් බවට පත් කරන්න යන්නේ ඊටාම කෙටි කාල සීමාවක් විතරයි. මොකද ඔබගේ ඇඟිලි තුඩ ඔබගේ ජංගම දුරකථනය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබගේ පරිගණකය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට ජංගම දුරකථනයෙන් දුරකථන ඇමතුමක් ඔබගේ තරවකාර සමාගමට දීලා වෙන්න පුළුවන්. කෝල් එකක් දීලා අපිට කියන්න පුළුවන් එයාට මේ කියන කොටස් අපිට මිලදී ගන්න ඕනේ. එහෙම නැත්නම් මේ කොටස් විකුණන්න ඕනේ කියලා. ඒ වගේ ඔබට ඒ කියන වත්කම මිලදී ගන්න වගේම විකුණන්නත් ඉතාලම ඉක්මනින් කරගන්න පුළුවන් සුරකුම්පත් එහෙම නැත්නම් කොටස් කියන සුරකුම්පත් වර්ගය. ඒ වගේම තමයි සමාගමක අයිතිය අපේක්ෂාවෙන් ඔබට මේ කියන කොටස් මිලදී ගන්නවා වෙන්න පුළුවන්. මොකද කෙනෙක් කැමති සමාගමක අයිතිය තමන් සතු කරගන්න. ගොඩක් අය කැමති සමාගමක අයිතිකරුවෙක් කියලා හඟවන්න එහෙම නැත්නම් පෙනී සිටින්න ගොඩක් අය කැමති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි අපි වුණත් කැමති සමාගමක අයිතිකරුවෙක් නම් ඔබ සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට තීරීපත් වෙනවා. ඒ වගේම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට තීරීපත් වෙනවා වගේම සමාගමේ අයිතිකරුවෙක් වෙන නම් සමාගමේ වැඩි පංගුවක කොටස් මිලදී ගන්න ඕනේ. වැඩි පංගුවක කොටස් මිලදී ගත්තා කියලා කියන්නේ ඔබට මූල්‍යමය ප්‍රතිලාභ ඔබට ලැබෙන මූල්‍යමය ප්‍රතිලාභයත් ඉහළ අගයක් වෙනවා. මොකද ලාභාංශ විදිහට ලැබෙන කොටස් ප්‍රමාණය ඔබ සතු වැඩි ප්‍රමාණයක් තිබෙන නිසා. ඒ වගේම තමයි ඔබ කොටස් කිරීමකදී වුණත් ඔබට පුළුවන් වැඩි කොටස් ප්‍රමාණයක් වැඩි ඉහළ මේකත් මිලට වඩා ඉහළ මිලකින් විකුණුනොත් එහෙම ඔබට පුළුවන් වැඩි ප්‍රතිලාභයක් ලබා ගන්න. ඉතින් මේ කියන ප්‍රතිලාභ අපේක්ෂාවෙන් තමයි ඔබ කොටස් වෙළඳපොළට පිවිසෙන්නේ, කොටස් වෙළඳපොළ ආයෝජනය කරන්නේ. එතකොට මේ කියන ප්‍රතිලාභ අපේක්ෂාවෙන් කොටස් වෙළඳපොළට එද්දී අපි කිව්වා කොටස් වෙළඳපොළ මේකින් පවතින උද්දමනයට එහා ගියපු ප්‍රතිලාභයක් ඔබට ජනිත කරනවා. එහෙම නැත්නම් උද්දමනයට එහා ගියපු ප්‍රතිලාභයක් ඔබට ලබා දෙනවා කියලා කලින්ම කිව්වා. ඉතින් ප්‍රතිලාභයේ ඉහළ ප්‍රතිලාභයක් ලැබෙනවා කියලා කියන්නේ ඔබ අහලා ඇති ඉහළ ප්‍රතිලාභ ලබන හැම විටකම ගොඩක් වෙලාවට වැඩි අවදානමක් තිබෙනවා. ඒ නිසා අවදානම අඩුවෙන් දරන්න කැමති පුද්ගලයෙක්ට ලැබෙන්නේ අඩු අවදානමක්. මම ඒකට පොඩි උදාහරණයක් අරගෙන මේ ස්ලයිඩ් එකේ තුලම ඔබ ඉන්න මම ඒකට පොඩි උදාහරණයක් ඔබට පැහැදිලි කරන්නම්. ඔබ දන්නව ලංකාවේ මුදල් ඉතිරි කරන්න පුළුවන් ආයතන තිබෙනවා. ඒ ආයතන ගත්තොත් එහෙම ශ්‍රී ලංකා මහා බැංකුවේ මුදල් මණ්ඩලය යටතේ බලපත්‍රලාභී වාණිජ බැංකු තිබෙනවා, බලපත්‍රලාභී විශේෂිත බැංකු තියෙනවා, ඒ වගේම ඉතිරි කිරීමේ බැංකු තිබෙනවා, ඒ වගේ විවිධ මූල්‍ය ආයතන තිබෙනවා. එහෙම නැත්නම් මූල්‍ය ආයතනත් තිබෙනවා අපට පුළුවන් ඉතිරි කිරීමේ ගිණුමක් පවත්වාගෙන යන්න. මේ හැම ආයතනයක්ම ශ්‍රී ලංකා මහා බැංකුවේ මුදල් මණ්ඩලය යටතේ බලපත්‍රයක් අරගෙන ඉන්න ආයතන. ඒ නිසා අපට බය වෙන්න දෙයක් නැහැ. මේ කියන ආයතනයක මූල්‍ය ආයතනයක උනත් ඉතිරි කිරීමේ ගිණුමක තැන්පත් කරන්න පුළුවන්. හැබැයි අපට අපේ හිත කියනවා රාජ්‍ය ආරක්ෂාව එහෙම නැත්නම් සුරක්ෂිත භාවයෙන් වැඩි රාජ්‍ය බැංකුවක ඉතිරි කිරීමේ ගිණුමක මුදල් තැන්පත් කරනවා. මූල්‍ය ආයතනයක ඉතිරි කිරීමේ ගිණුමක තැන්පත් කරනවාට වඩා වැඩියෙන් ආරක්ෂාව තියෙනවා කියලා ඔබට හිතෙනවා. ඒ කියන්නේ ඔබ මොකද ඔබ වැඩියෙන් අවදානමක් ගන්න කැමති නෑ වගේ. මොකද ඔබ වැඩි අවදානමකට යොමු වෙන්නේ නැහැ කියලා කියන්නේ ඔබට රාජ්‍ය බැංකුවකින් ලැබෙන පොලි අනුපාතයත් ඔබට පෞද්ගලික අත්දැකීම ඇති මූල්‍ය ආයතනයක පොලි අනුපාතයට වඩා අඩු අනුපාතයක් තමයි ඔබට ලබා දෙන්නේ. ඒ වගේම තමයි ඔබ ඉතිරි කිරීමේ ගිණුමකට ගියොත් එහෙනම් මූල්‍ය ආයතනයක ලංකාවේ තියෙන මූල්‍ය ආයතන ඕනතරම් තිබෙනවා. ඒ කියන්නේ මූල්‍ය ආයතනයක ඉතිරි කිරීමේ ගිණුමකට ගියොත් එහෙනම් ඔබට දරන්න වෙන අවදානම ටිකක් වැඩි. මොකද මේ ඔබට අතීත අත්දැකීම් තිබෙනවා. සමහර මූල්‍ය ආයතන බුන්වත් වෙලා එහෙම නැත්නම් බන්කොලොත් වෙලා එහෙම නැත්නම් මේ කියන මූල්‍ය ආයතන කඩා වැටිලා කියන මූල්‍ය ක්‍රියාකාරීත්වයේ අඩපණ වෙලා සමහර මූල්‍ය ආයතන මේ වේදි මහ බැංකුව නිවේදනය කරලා තියෙනවා මේ කියන මූල්‍ය ආයතන වලට මහ ජනතාවගේ තැන්පත් බාර ගන්න එපා කියලා. ඒ වගේ අත්දැකීම් ඔබට අතීතයේ තියෙන නිසා ඔබ වාණිජ බැංකුවකට යනවට වඩා ඔබ ඉතිරි කිරීමේ ගිණුමට එහෙම නැත්නම් මූල්‍ය ආයතනයක ඉතිරි කිරීමේ ගිණුමකට යදී දෙපාරක් හිතනවා මේ ආයතනයේ මම තැන්පත් කිරීමක් කරනවා නම් මට වැඩියෙන් පොලි අනුපාතයක් ලැබෙන්න ඕනේ. ඒක ඔබ නොදන්නවා ඔබ දන්නේ නැතුණාට ඒකෙන් අදහස් කරන්නේ වැඩියෙන් ඔබ අවදානමක් දරනවා නම් වැඩියෙන් ප්‍රතිලාභයක් ඔබේ හිත ඉල්ලනවා. ඒ වගේම තමයි ඔබ අඩු අවදානමක් නම් දරන්න කැමති. මම අර කලින් කිව්වා වගේ රාජ්‍ය බැංකුවක වගේ එකක නම් ඔබ යන්න කැමති වෙන්නේ. එතකොට ඔබට ලැබෙන්නේ අඩු අවදානමක් හම් වෙන අඩු ප්‍රතිලාභ අනුපාතයක්. පොලි අනුපාතය අඩු ප්‍රතිලාභ අනුපාතයක් විදිහට තමයි දකින්න ලැබෙන්නේ. අපි කලින් ස්ලයිඩ් එකට ආයෙමත් ගියොත් එහෙම ඒකදී අපි කතා කර හිටියේ මේ අවදානම සහ ප්‍රතිලාභය අතර කිසියම් සමානතාවයක් සම්බන්ධතාවයක් තිබෙනවා. වැඩි අවදානමක් දරන ඕනෑම තැනකදී වැඩි ප්‍රතිලාභයක් බොහෝ වෙලාවට ලැබෙනවා. අඩු අවදානමක් නම් දරන්නේ අඩු ප්‍රතිලාභයක් තමයි ලැබෙන්නේ. අපි කලින් ස්ලයිඩ් එකටම ආයෙමත් යමු. කලින් ස්ලයිඩ් එකේ තියෙන්නේ මේකට නෙමෙයි ඊළඟ කලින් ස්ලයිඩ් එකේ අපි ගියොත් එහෙම කොටස් වල ආයෝජනයේ සුවිශේෂී වන්නේ කොටස් වල ආයෝජනය කරන්න ඔබ බලාපොරොත්තු වෙන්නේ ප්‍රාග්ධන වර්ධනය කර ගැනීම සඳහා. කොටස් මිලදී ගත්තොත් එහෙම ඔබට පුළුවන් ප්‍රාග්ධනය වර්ධනය කරගන්න. ප්‍රාග්ධන වර්ධනය කරගන්නවා කියලා කියන්නේ කොටස් වල මිල ඉහළ යාම අනෙකුත් ප්‍රතිලාභ හරහා නව කොටස් ආයෝජනයේ සඳහා වන ප්‍රාග්ධනයක් ඔබට ජනිත කරනවා.
දෙවෙනි එක තමයි කොටස් වල ආයෝජනය කරොත් එහෙම ඔබට ස්ථාවරවත්කමක ආයෝජනය කරනවට වඩා වාසි වෙන්නේ විවිධාංගීකරණය කරන්න පුළුවන්. විවිධාංගීකරණය කියලා කියන්නේ ඔබ එකම සමාගමක කොටස් මිලදී ගන්නවා වෙනුවට සමාගම් කීපයක කොටස් ගන්නවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ශේෂ්ත්‍ර කීපයක කොටස් ගන්නවා වෙන්න පුළුවන්. අපේ අවදානම කළමනාකරණය කරන හොඳම උපක්‍රමය තමයි විවිධාංගීකරණය. අපි ඉදිරියේදී කතා කරනවා වෙනත් විකල්ප උපක්‍රම. ඒකෙදි ප්‍රධානම උපක්‍රමය වෙන්නේ තමන්ගේ අවදානම කළමනාකරණය කරගන්න ප්‍රධාන උපක්‍රමය වෙන්නේ විවිධාංගීකරණය. ඔබ එකම සමාගමක කොටස් ගත්ත කියලා උපකල්පනය කරන්නකෝ. එහෙම කොටස් මිලදී ගත්තොත් ඒ සමාගමේ කොටස් මිල පහළ ගියොත් එහෙම ඔබට සිද්ධ වෙනවා සමස්ත ආයෝජන කලමින්ම අලාභයක් ලබන්න. එහෙම නැත්නම් අවාසියක් තමයි ඔබට සිද්ධ වෙන්නේ. උදාහරණයක් විදිහට ඔබ හිතමුකෝ ඔබ ආයෝජනය කරන රුපියල් 10000ක මුදලක් කියලා. ඒ රුපියල් 10000ක මුදල කලින් වගේ එකම සමාගමක කොටස් මිලදී ගත්තේ නැතුව සමාගම් කීපයක ගන්නවා. ඒ සමාගම් කීපයක මිලදී ගැනීම නිසා ඔබට එක සමාගමක කොටස් මිල පහළ යද්දී තව සමාගමක කොටස් මිල ඉහළ ගිහිල්ලා තිබුණොත් එහෙම ඔබට පුළුවන් අර මිල පහළ ගිය සමාගමේ සිදුවන අලාභය මූල්‍යමය අලාභය උනත් ආවරණය කරගන්න අර මිල ඉහළ ගිය සමාගමේ මූල්‍යමය වාසිය එහෙම නැත්නම් වැඩියෙන් ජනිත වුණු මුදල භාවිතා කරලා. එතකොට විවිධාංගීකරණය කියලා කියන්නේ අර අපි එකම සමාගමක කොටස් මිලදී ගත්තොත් එහෙම අපිට සමස්ත අලාභයක් වෙද්දී සමාගම් කීපයක කොටස් මිලදී ගත්තොත් එහෙම ඒ සමාගම් වල මිල ඉහළ යාම සහ පහළ යාම සාමාන්‍යීකරණයක්. එහෙම නැත්නම් එක සමාගමකින් වෙන අලාභය තව සමාගමකින් ආවරණය කර ගැනීමක් කරගන්න පුළුවන්. එතකොට ඔබ කොටස් ආයෝජනයේදී අවදානම කළමනාකරණයේදී තියෙන පළවෙනිම අඩිය තිබොත් එහෙම තියන්න ඕනේ එකම සමාගමක මිලදී ගන්නවා වෙනුවට සමාගම් කීපයක. එහෙම නැත්නම් අපේ කොටස් වෙළඳපොලේ ශේෂ්ත්‍ර කීපයක් තියෙනවා. අංශ කීපයක් තියෙන ව්‍යාපාරික කටයුතු කරන අංශ අනුව අපි අංශ කීපයකට බෙදලා තියෙනවා. ඒගොල්ලෝ ව්‍යාපාර කර්මාන්ත අනුව ඒගොල්ලෝගේ කර්මාන්ත ශේෂ්ත්‍රය මත අපි සමාගම් ශේෂ්ත්‍ර කීපයකට වෙන් කරලා තියෙනවා. ඒතර ඔබට පුළුවන් මේ සමාගම් කීපයක වුණත් කොටස් මිලදී ගන්න ඔබ ආයෝජනය කරන්නේ සුළු මුදලක් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි කොටස් වල ආයෝජනය කරන්න වාසියක් වෙන්නේ ද්‍රවශීලතාවෙන් නම්‍යශීලතාවෙන් ඉහළයි කොටස් කියන සුරකුම්පත් වර්ගය. අපි කලිනුත් කිව්වනේ ස්ථාවරවත්කමක් මිලදී අරගෙන ඒක විකුණ ගන්න ගියාන් පස්සේ අපිට කිසියම් කාල සීමාවක් ගත වෙනවා වගේම කිසියම් පිරිවැයක් දරන්නත් වෙනවා. හැබැයි කොටස් වෙළඳපොලේදී අපි ආයෝජනය කරන කොටස් ඔබට ඕනෑම වෙලාවක කොටස් විකිණීමේ හැකියාව පවතින නිසා ඊටාම ඉහළ ද්‍රවශීලතාවයකින් යුක්තයි. ඒ වගේම තමයි නම්‍යශීලී බවකින් යුක්තයි. ඒ කියන්නේ ඔබට ඕනෑම වෙලාවක මේ කොටස් විකුණලා තවත් කොටස් වර්ගයකට යන්න පුළුවන්. ඒ වගේ ද්‍රවශීලතාවය වගේම ඉහළ නම්‍යශීලීතාවයකුත් තියෙනවා. ඒ නිසා ඔබට අවදානම් කළමනාකරණය කරගන්න පුළුවන් කොටස් වලට ආයෝජනය කරොත් එන්න. ඒ වගේම තමයි මම කලිනුත් කිව්වා අවදානම සහ ප්‍රතිලාභය අතර කිසියම් සමාන බවක් තිබෙනවා. එහෙම නැත්නම් සම්බන්ධතාවයක් තිබෙනවා. මේ සම්බන්ධතාවය ගැන කතා කරොත් එහෙම වැඩි අවදානම් ලබන හැම වෙලාවකදීම වගේ වැඩියෙන් ප්‍රතිලාභ ලැබෙනවා. මේක අනිවාර්යයෙන්ම වෙනවා කියලා කියන්න බෑ. හැබැයි බොහෝ වෙලාවට ඉහළ අවදානම් දරන ඕනෑම වෙලාවකදී ඉහළ ප්‍රතිලාභයක් ලැබෙනවා වගේම තමයි අවම අවදානමක් දරන්න කැමති පුද්ගලයෙක්ට ලැබෙන්නේ අවම ප්‍රතිලාභයක්. අපි යනවා ඊළඟ ස්ලයිඩ් එකට මේ විදිහට. ඒ ස්ලයිඩ් එකේදී අපි කියනවා ඔයාට ආයෝජනය කරන්න කලින් ඔයාගේ අවදානම් මට්ටම එහෙම නැත්නම් ඔයාට දරන්න පුළුවන් අවදානම් මට්ටම ඔයා තේරුම් ගන්න ඕනේ. මට දරන්න පුළුවන් අවදානම් මට්ටම තේරුම් ගන්න කොහොමද කියන දේ ගැන මම ඉස්සරහට කතා කරන්නම්. ඒ වගේම තමයි මිලදී ගැනීමේදී හා විකිණීමේදී සැලකිලිමත් වෙන්න ඕනේ. අපි අවදානම කළමනාකරණය කරන පළවෙනිම පියවර ගැන අපි කතා කරොත් එහෙම ඉස්සෙල්ලාම අපි විවිධාංගීකරණය යෝජනා කරානේ. ඒ වගේම තමයි ඔයා කොටස් මිලදී ගන්න කලින් මම මේ කියන්නේ ආයෝජනය කරන්න කලින් කොටස් වෙළඳපොළට එන්න කලින් ඔයා තේරුම් ගන්න මට කොච්චර අවදානමක්ද මට දරන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් මගේ අවදානම් දැරීමේ හැකියාව කොච්චරද? එහෙම නැත්නම් මෙහෙම කෙටියම කිව්වොත් එහෙම අපි හිතමු උදාහරණයක් විදිහට ඔබ කිසියම් මුදලක් කිසියම් මූල්‍යවත්කමක හෝ එහෙම නැත්නම් ස්ථාවරවත්කමක මූර්තවත්කමක ආයෝජනය කරනවා. ඒ මූර්තවත්කම හෝ මූල්‍යවත්කම ආයෝජනය කිරීම නිසා ඔබට ඒ මුදල සම්පූර්ණ මුදලම නැති වී ගියොත් එහෙම ඔබට ඒ දරා ගන්න හැකියාවක් තිබෙනවාද? එහෙම නැත්නම් ඉන්න අඩක් නැති වී ගියොත් එහෙම දරා ගැනීමේ හැකියාවක් තිබෙනවාද? එහෙම නැත්නම් ප්‍රතිශතාත්මක ගත්තොත් එහෙම 110ක වගේ ප්‍රමාණයක ෂෙයා වීමක් වුණොත් එහෙම ඔබට ඒක දරා ගන්න පුළුවන්ද කියන දේ ගැන අවබෝධයක් ඔබ කලින්ම තියෙන්න ඕන ඔබ සතුව. මොකද කොටස් මිලදී ගන්න කලින් මම ඉදිරියේදී ඒක පැහැදිලි කරන්නම්. මිලදී ගන්න කලින් අපි දරන්න පුළුවන් අවදානම් මට්ටම අපි තේරුම් ගන්න ඉන්න ඕනේ. ඒ තේරුම් ගත්ත මට්ටමට තමයි අපි තෝරගන්න ඕනේ සමාගම් වල කොටස්. මොකද මේ සමාගම් වල කොටස් එකිනෙක සමාගම් වල කොටස් එකිනෙක සුරුකම්පත් වර්ගයෙන් වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් මේ අපි උදාහරණයකට මම මේක සමාගමක් තෝරගන්නවා. සම්පත් බැංකුව කියන සමාගමේ කොටස් වලට සාපේක්ෂව ඩයලොග් සමාගමේ කොටස් වල මිල වෙනස් වෙනවා. එහෙම නැත්නම් අපි කියනවා මිල උච්චාවචන වෙන සම්භාවිතාව වෙනස් වෙන්න පුළුවන්. එතකොට අපි මිලදී අරගෙන තියෙන සම්පත් බැංකුවේ කොටස් නම් ඔබට ඩයලොග් කියන සමාගමේ කොටස් වල මිල උච්චාවචනයේ වෙද්දී ඒ ඩයලොග් කියන සමාගමේ මිල උච්චාවචනය ඔබට දරා ගන්න බැරි වෙන්න පුළුවන්.
උදාහරණයකට මම සමාගම් දෙක ගත්තේ. එතකොට මේ විදිහට ගත්තොත් එහෙම ඔබට ආයෝජනය කරන්න කලින් අපි තේරුම් ගන්න තිබුණොත් එහෙම අපේ අවදානම් මට්ටම කොච්චරද කියලා අපට පුළුවන් මේ කොටස් වෙළඳපොළ ආයෝජනයේදී අපි මුහුණ දෙන අවදානම නිවැරදිව කල්පනාකරණය කරගැනීමේ හැකියාවක් තිබෙනවා. ඒ වගේම තමයි දෙවෙනි කරුණ විදිහට ඔබට දකින්න පුළුවන් මිලදී ගැනීමේදී හා විකිණීමේදී සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද හේතුව ගත්තොත් එහෙම අපි කොටස් මිලදී ගන්න කලින්ම අපි තීරණය කරන්න ඕනේ මොන වගේ සමාගම් වල කොටස් අපි මිලදී ගන්නෙ. ලංකාවේ ගත්තොත් එහෙම ප්‍රධාන පෙළේ සමාගම් වල කොටස් තමයි මේ කොටස් වෙළඳපොළ තුළ ලයිස්තුගත වෙලා තියෙන්නේ. ඒ සමාගම් ලයිස්තුගත වෙලා තියෙනවා විවිධ ශේෂ්ත්‍රවල. ඒ ශේෂ්ත්‍ර අතරින් මට උචිත වෙන්නේ එහෙම නැත්නම් මට යෝග්‍ය වෙන්නේ මොන වගේ සමාගම් වලද කොටස්ද කියන දේ ගැන මුලින්ම මම අවබෝධයක් ලබා ගන්න ඕනේ. ඒ වගේම තමයි මේ මිලදී ගන්න කලින් මේ අවබෝධය ලබා ගන්න තිබුණා මොන සමාගමේ කොටස්ද මම මිලදී ගන්න. එතකොට මම මිලදී ගන්න කලින්ම මම තීරණය කරලා ඉවරයි මොන වගේ සමාගම්ද මිලදී ගන්න. ඒ වගේම විකුණද්දිත් ඒ වගේම අපි දෙපාරක් හිතන්න ඕනේ විකුණන්න කලින් මේ සමාගමේ කොටස් විකුණනවද නැද්ද කියලා. අපි කිව්වනේ අපේ අවදානම අපි තෝරගන්න ඕනේ. අපි අවදානම් මට්ටම ගැන අපි අවබෝධයක් තියෙන්න ඕනේ කියලා තිබුණේ. අපි සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම අවදානම් කළමනාකරණයේදී සාකච්ඡා කරන අවදානම් කාණ්ඩ කීපයක් ගැන මම ඔබත් එක්ක කතා කරන්නම්. සමහර විට මේ අවදානම් කාණ්ඩයකින් එකක හෝ කීපයක ඔබ ඉන්නව වෙන්න පුළුවන්. දැන් ඔබ අවදානම් කාණ්ඩය ගැන ඔබගේ හිතට ගන්න මම මේ කියද්දි ඔබට තේරෙනව වෙන්න පුළුවන් තමන් ඉන්නේ මෙන්න මේ කියන අවදානම් කාණ්ඩය කියලා. ගතානුගතික අවදානම් කාණ්ඩය කියලා අවදානම් කාණ්ඩයක් තියෙනවා. ඒ කාණ්ඩය මෙන්න මෙහෙම කිව්වොත් එහෙම ගතානුගතික අවදානම් කාණ්ඩය කියන එක ගැන තේරෙන්නේ නැත්නම් අපි මෙහෙම කිව්වොත් එහෙම මම ආයෝජනය කරන මුදලවත් මට ලැබිය යුතුයි කියන අවබෝධයක් සිතුවිල්ලක් එහෙම නැත්නම් ආකල්පයක් නම් මට තියෙන්නේ අපි ඉන්නේ ගතානුගතික අවදානම් කාණ්ඩේ. ඒ කියන්නේ ප්‍රාග්ධනය ආරක්ෂා කර ගැනීම අරමුණු කරගෙන ඊටාම පහළ මට්ටමේ අවදානමක් තමයි එයා දරන්නේ. ඒකෙදි ගොඩක් වෙලාවට කියනවා පෙර උපකල්පනය කරන ලද ඉපීමක් බලාපොරොත්තු වෙනවා. පූර්ව නිගමනය කරන ලද ප්‍රතිලාභ සහිත ආයෝජනයක් සඳහා යොමු වෙන තමයි ගොඩක් වෙලාවට මම කැමති. ඒ වගේම වත්කම් ආයෝජනය කරන්නේ කෙටි කාලීන ආයෝජනයක් විදිහට. මොකද මම ඊටාම අඩු අවදානම් මට්ටමක් තමයි දරන්න කැමති වෙන්නේ. ඒක නිසා තමයි මම කලින් බලාපොරොත්තු වෙන උපකල්පනය කරන ලද ඉපීම් මට්ටමක් තමයි බලාපොරොත්තු වෙන්නේ. උදාහරණයක් විදිහට 110%ක්වත් මට ප්‍රතිලාභයක් ලැබෙන්න ඕන කියලා මම කලින්ම මගේ හිතේ තියෙනවා. ඒ වගේම අර කාලේ කිව්වා වගේම වත්කම් මොනවද මේ මිලදී ගන්න වත්කම් වටිනාකමටවත් මම ආයෝජනය කරපු වටිනාකමටවත් මම ප්‍රතිලාභයක් අපේක්ෂා කරනවා. ඒ කියන්නේ මම ආයෝජනය කරලා තියෙන රුපියල් 10000ක් නම් ඒ රුපියල් 10000වත් මට ලැබෙන්න ඕනේ කියන වගේ අවබෝධයක් සිතුවිල්ලක් තමයි ආකල්පයක් තමයි ඒ කියන පුද්ගලයාට තියෙන්නේ. ඒතකොට ගතානුගතික කියන අවදානම් කාණ්ඩේ ඉන්න කෙනෙක් දරන්න කැමති වෙන්නේ ඉතා පහළ මට්ටමේ අවදානමක්. එහෙම කෙනෙකුට කොටස් වෙළඳපොළට ඇවිල්ලා කොටස් මිලදී ගන්න ඕන නම් ඊටාම සුදුසු වෙන්නේ ඔබ මිලදී ගන්න කලින්ම කොටස් වෙළඳපොළ සමාගම් ගැන හොයලා බලන්න. ඒ සමාගම් වල මිල උච්චාවචන වෙනස් වෙනවා කියලා මම කිව්වා. ඒ සමාගම් වල මිල උච්චාවචනය වෙද්දී ඔබ හොඳට හොයලා බලන්න. ඊටාම කෙටි කාල සීමාවක් තුළ මිල උච්චාවචනය වෙනවා නම් කොටස් වෙළඳපොළේදී ඒ සමාගම් වලට වඩා එහෙම නැත්නම් දිගු කාල සීමාවක් තුළ අපි හිතමු උදාහරණයක් විදිහට අද රුපියල් 10ක මිලදී වටිනාකමකට මිලදී ගත්ත කොටසක වටිනාකම සතියක් තුළ ඉක්මනින්ම රුපියල් 12ක වටිනාකමට යනවා නම් ඔබට ඒ අවදානම් මට්ටම නොගැලපෙන්න පුළුවන්. මොකද ඔබ ඊටා පහළ මට්ටමේ අවදානමක් තමයි දරන්න කැමති වෙන්නේ. රුපියල් 12ට යනවා වගේම රුපියල් 8ටත් එන්න පුළුවන් මේ සමාගමේ වටිනාකම. වෙළඳපොළ වටිනාකම රුපියල් 8ට આવොත් එහෙනම් ඔබට ඒ අවදානම දරා ගන්න බැරි වෙන්න පුළුවන්. ඒ නිසා ඊටා කෙටි කාල සීමාවක් තුළ මිල වෙනස් වෙන සමාගමකට යනවට වඩා ඊටා දීර්ඝ කාල සීමාවක් තිස්සේ සමාගමක මිල වෙනස් වෙනවා නම් ඒ සමාගම් වලට ගියොත් එහෙම ඔබට පුළුවන් ඔබගේ ප්‍රාග්ධනය ආරක්ෂා කරනවා වගේම ප්‍රතිලාභයක් ලබා ගන්න. දෙවෙනි අවදානම් කාණ්ඩය තමයි මධ්‍යස්ථ අවදානම් කාණ්ඩය. එතකොට ඒකදී අපි කියනවා පියවරෙන් පියවර සිදුවන ප්‍රාග්ධන වර්ධනයක් තමයි ඔයා අපේක්ෂා කරන්නේ. ඒ කියන්නේ මට එකපාරට මේ දියුණු වෙන්න අවශ්‍යතාවයක් නැහැ. මට අවශ්‍ය වෙන්නේ ඉතා කෙටි කාල සීමාවක් තුළ මූල්‍ය වර්ධනයක් වෙනවා. එහෙම නැත්නම් මගේ ප්‍රාග්ධනය වර්ධනය කරගන්නව වෙනුවට පියවරෙන් පියවර මම යන්න කැමතියි. පහළ මට්ටමේ අවදානමක් තමයි තියෙන්නේ. ඊටාම පහළ මට්ටමේ නොවුනාට ඔහුගේ අවදානම් දැරීමේ හැකියාව පහළ මට්ටමේ අවදානම් දැරීමේ හැකියාවක් තමයි තිබෙන්නේ. ඒකදී අපේක්ෂා කරන මූලික ආයෝජනය හරහා සාපේක්ෂ වශයෙන් ස්ථාවර හා නිරන්තර ආදායමක් ලබා ගැනීම. මේක ලාභාංශ වෙන්න පුළුවන්, ප්‍රාග්ධන ලාභ වෙන්න පුළුවන්. නිරන්තරයෙන්ම ආදායමක් අපේක්ෂා කරනවා වගේම මූලික ආයෝජනය. එහෙම නැත්නම් අපි ඉස්සෙල්ලාම ආයෝජනය කරේ රුපියල් 10000ක වටිනාකමක් නම් ඒ වටිනාකම නිරන්තරයෙන් ආරක්ෂා කරගන්නත් එයා පෙළඹෙනවා. ඒ වගේම ආරක්ෂිත ආයෝජන කලම තුළ විවිධාංගීකරණය වූ ස්ථාවර ආදායමක් සහිත කුඩා කොටස් ප්‍රමාණයක් අඩංගු කරගන්න තමයි එයා බලාපොරොත්තු වෙන්නේ. එහෙම කෙනෙකුට නම් සහ ඊට කලින් කතා කරපු උදාහරණයේදී අර ගතානුගතික අවදානම් මට්ටමේ වගේම මධ්‍යස්ථ අවදානම් මට්ටමේ කෙනෙකුට නම් ඊටාම යෝග්‍ය වෙන්නේ කොටස් වලට යනවට වඩා කොටස් වෙළඳපොලේ තියෙන තවත් ණය කර කියන මූල්‍ය උපකරණ වර්ගය. ඒතර මූල්‍ය උපකරණ වර්ගයක් විදිහට ගත්තම ණය කර කියන මූල්‍ය උපකරණ මිලදී ගත්තොත් එහෙම යාට ස්ථාවර පොලි අනුපාතයක් නිරන්තරයෙන් ලැබෙනවා. ඒ වගේම
මුහුණත වටිනාකම එහෙම නැත්නම් ණයකරයක මුහුණත වටිනාකම මුහුණත කාල සීමාව එහෙම නැත්නම් ණයකරයක කල්පිරුණෙන් පස්සේ මුහුණත වටිනාකම ඔයාට ලැබෙනවා. උදාහරණයක් විදිහට රුපියල් 100 ණයකරයක් ඔබ ඔබතුමා 110ක පොලි අනුපාතයක් යටතේ නිකුත් කරපු සමාගමකින් මිලදී ගත්තොත් එහෙම 110 බැගින් පොලි අනුපාතයක් ලැබෙනවා වගේම රුපියල් 100ක වටිනාකම අවුරුදු 5කට නම් මේකෙන් ණයකර නිකුත් කරලා තියෙන අවුරුදු 5කට පස්සේ ඔයාලට රුපියල් 100 බැගින් අර කියන ණයකර වටිනාකමට අදාළව ඔබට ලැබෙනවා. එතකොට උදාහරණයක් විදිහට සමාගමකට ණයට දුන්නා වගේ තමයි. එතකොට ඒ කියන මූල්‍ය උපකරණ මිලදී ගන්න පුළුවන් වගේම ඊටාම මිල සංවේදී නොවන එහෙම නැත්නම් ඊටාම කෙටි කාල සීමාවක් තුළ මිල ඉහළ පහළ යාම් දකින්න පුළුවන් සමාගමකට ගියොත් එහෙම අපිට පුළුවන් වැඩි අවදානමක් දරන්න. එහෙම නැති සමාගමකට ගියොත් එහෙම අඩු අවදානමක් දරන අතර ස්ථාවර ආදායමක් ගන්න පුළුවන්. අර මධ්‍යස්ථ අවදානම් ඛණ්ඩය වගේම පහළ අවදානම් ඛණ්ඩයේ ඉන්න ගතානුගතික අවදානම් කණ්ඩායමට අර කියන අවදානම් මට්ටමට ගැලපෙනවා. ඊටාම ස්ථාවර ආදායමක් ලැබෙන සුරුකම් පත්‍ර ආයෝජනය කරොත් එimhe ඒවට උදාහරණ විදිහට ගත්තොත් එimhe අර මිල උච්චාවචනයන් ඒ කියන්නේ කෙටි කාල සීමාවක් තුළ නොවන සමාගම් මිලදී ගන්නවා වගේම ණයකර කියන මූල්‍ය වර්ගය මිලදී ගත්තොත් එimhe යාට පුළුවන් කියන ස්ථාවර ආදායමක් ලැබෙනවා වගේම තමන්ගේ ප්‍රාග්ධනය ආරක්ෂා කරගන්න. ඒ වගේම තමයි ලාභාංශ ලබා දෙන කොටස් අපිට දකින්න පුළුවන් කොටස් වල දබලේදී අන්නේ කියන ලාභාංශ ලබා දෙන කොටස් මිලදී ගත්තොත් එimhe ස්ථාවර ආදායම ලබා ගන්න පුළුවන්. එතකොට අපි තුන්වෙනි කාණ්ඩායමට ගියොත් එහෙම අවදානම් කණ්ඩායම් අතුරෙන් අපි කතා කරලා දැන් අවදානම් කණ්ඩායම් දෙකක් එකක් පහළම අවදානමක් දරන කට්ටිය ඊට පස්සේ දෙවෙනි කණ්ඩායම ඊට වඩා වැඩි අවදානමක් දරන කැමති හැබැයි ලොකු අවදානමක් දරන්න කැමති නැහැ. තව කණ්ඩායමක් ඉන්නවා සමබර අවදානම් කණ්ඩායම. එතකොට ඒගොල්ලෝ කියනවා මම කැමති අවදානවත් සහ ප්‍රතිලාභයත් අතර තුලනයක් පවත්වාගෙන යන්න. ඒ කියන්නේ මම කැමති දැන් අපි හිතමු උදාහරණයක් විදිහට රුපියල් 100ක් මේ ආයෝජනය කරන කෙනෙක් 110ක වගේ ප්‍රතිලාභයක් අපේක්ෂා කරනවා. ඒ වගේම එයා කැමති කිසියම් අවදානමක් දරන්නත්. එහෙම නැත්නම් එයා කැමති කිසියම් අවදානමකට මුහුණ දෙන්නත් එයාගේ කැමැත්තක් තිබුණා. ඒ කියන්නේ ප්‍රතිලාභයක් ලබනවා වගේම ඒහා සමානුපාතික ඊට ගැළපෙන අවදානමක් දරන්නත් එයාගේ කැමැත්තක් තිබෙනවා. දීර්ඝ කාලීනව ප්‍රාග්ධන වර්ධනය කර ගැනීම තමයි එයාගේ අරමුණ වෙන්නේ. ඒ වගේම මධ්‍යස්ථ අවදානමක් පිළිගැනීමටත් කැමති. ඒ වගේම බැඳුම් කර ඒ වගේම කොටස් ණයකර වගේ ආයෝජනවල එයා ආයෝජනය කරන්න කැමතියි. මේ දිනවල ණයකරවල සහ බැඳුම් කරවල ආයෝජනය කරොත් එහම ඔබට ඉහළ ප්‍රතිලාභ අනුපාතයක් ලබා ගන්න පුළුවන් නිසා ඔබ යෝග්‍ය වෙන්නේ ඔබ කැමති මධ්‍යස්ථ අවදානම් මට්ටමක් එහෙම නැත්නම් සමබර අවදානම් මට්ටමක් නම් දරන්න කැමති වෙන්නේ ඔබට පුළුවන් පහළ අවදානම් මට්ටමක් එහෙම නැත්නම් ගතානුගතික අවදානම් ඛණ්ඩේ නම් ඔබ ඉන්නේ මෙන්න මේ කියන සුළුකම්පත් වර්ග සුදුසුයි බැඳුම් කර ඒ වගේම සංස්ථාපිත සමාගම් නිකුත් කරපු ණයකර ඒ වගේම තමයි මිල ඉච්ඡාවචනයන් රහිත ඊට කෙටි කාල සීමාවක් තුළ මිල උච්චාවචනයන් රහිත සමාගම් වල කොටස් මිලදී ගත්තොත් වගේම ලාභාංශ ගෙවන සමාගම් කොටස් මිලදී ගත්තොත් එහෙම ඔබට පුළුවන් ඔබගේ අවදානම කළමනාකරණය කරගන්න. ඒ වගේම තමයි ක්‍රියාශීලී අවදානම් කාණ්ඩය කියලා අවදානම් කාණ්ඩයක් අපි දකිනවා. එහෙම අය ගොඩක් වෙලාවට ඒගොල්ලෝ කැමති දිනු කරන්න පුළුවන් අවදානම් කාණ්ඩය තමයි ආයේ. ඒ කියන්නේ අවදානම් මට්ටම එන්න එයා දිනු කරනවා. ඒ කියන්නේ එහෙම නැත්නම් එන්න වැඩි කරනවා. එයාගේ අවදානම් මට්ටම කලින් තිබුණට වඩා ඊළඟ අදියරේදී දෙවෙනි අදියරට යන්න කැමතියි. මොකද එයා වැඩි අවදානමක් එන්න දරන්න කැමති අය තමයි ක්‍රියාශීලී අවදානම් කාණ්ඩේ ඉන්නේ. මේගොල්ලෝ මූල්‍ය තත්ත්වයේ දීර්ඝ කාලීන ක්‍රියාමාර්ග හරහා වර්ධනය කරගන්න බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ එයා කෙටි කාල සීමාවක් තුළ වර්ධනය කරන්න නෙමෙයි ස්ටෙප් බයි ස්ටෙප් එහෙම නැත්නම් පියවරෙන් පියවර ඉදිරියට යන්න බලාපොරොත්තු වෙන වෙළඳපොළට එනවා. ඒගොල්ලෝ එන්න මිල වැඩි වැඩියෙන් වෙනස් වෙන එහෙම නැත්නම් වැඩි අවදානමක් සහිත සමාගම් වල කොටස් මිලදී ගැනීම අපේක්ෂාවක් තියෙනවා. ඒ වගේම ඉහළ මට්ටමේ අවදානමක් දරන්න එයා කැමතියි. ඒ වගේම තමයි ඒ සඳහා ඉහළ මට්ටමේ අවදානමක් දරනවා නම් ඉහළ ප්‍රතිලාභයක් ලැබෙනවා. ඉහළ ප්‍රතිලාභයක් ගන්න නම් වැඩි ප්‍රමාණයක් කොටස් මිලදී ගන්න ඕනේ. එහෙම නැත්නම් අපි අපේ ආයෝජන කලබදල මම රුපියල් 10000ක වටිනාකමකට කොටස් මිලදී ගන්න බලාපොරොත්තු වෙනවා නම් 10000න් 80%කට වැඩි ප්‍රමාණයක් කොටස් මිලදී ගන්න තමයි යාගේ බලාපොරොත්තු තියෙන්නේ. ස්ථාවර ආදායමක් ලැබෙන සංස්ථාපිත සමාගම් නිකුත් කරපු ණය කර මිලදී ගන්නවාට එහෙම නැත්නම් රජයේ භාණ්ඩාගාර බිල්පත් හෝ බැඳුම් කර මිලදී ගන්නවාට වඩා එයා කැමති කොටස් මිලදී ගන්න. එයා මොකද ක්‍රියාශීලී අවදානම් කාණ්ඩේ තමයි එයා ඉන්නේ. ඒ නිසා ඒ අයට ගොඩක් සුදුසුයි මම අර කලින් කිව්වා වගේ මිල කෙටි කාල සීමාවක් තුළ එන්න මිල වෙනස් වෙන සමාගම් වල මිල කොටස් මිලදී ගත්තොත් එහෙම එයාට පුළුවන් එයාගේ අවදානම් මට්ටම එන්න වැඩි කරන්න එහෙම නැත්නම් එයාගේ ප්‍රතිලාභ අනුපාතයත් එන්න වැඩි කරන්න. එතකොට අපි දැන් දන්නවා අවදානම් කාණ්ඩ හතරක් ගැන කතා කරා ගතානුගතික ඒ වගේම මධ්‍යස්ථ සමබර ඒ වගේම දැන් ක්‍රියාශීලී අවදානම් කණ්ඩායමටත් ඇවිල්ලා ඉන්නේ. ඒ වගේම තමයි ඊළඟ අවදානම් කණ්ඩායමට ගියොත් එහෙම අවදානම් කාණ්ඩයට ගියොත් එහෙම ආක්‍රමණශීලී අවදානම් කාණ්ඩය කියලා එකක් තියෙනවා. එහෙම නැත්නම් එයා නිරන්තරයෙන් බලාපොරොත්තු වෙන්නේ දියුණුව හොයාගෙන යන්න. එයාගේ මූලික අභිප්‍රාය වෙන්නේ ප්‍රාග්ධන ලාභ ලබා ගැනීම. ඒ වගේම බහුතර ප්‍රමාණයක් මේ කියන ආක්‍රමණශීලී අවදානම් කණ්ඩායමේ ඉන්න අය
කොටස් මිලදී ගන්න කැමතියි. ඒ වගේම අවදානම් සහිත ශේෂ්ත්‍රයන් වල ආයෝජනය කරන්න කැමතියි. මම අර කලින් කිව්වනේ ඉතා කෙටි කාල සීමාවක් තුළ මිල ඉහළ පහළ වෙන සමාගම් කියලා කියන්නේ වැඩි අවදානමක් සහිත සමාගම්. ඒ කියන්නේ මොකද? මේ සමාගම් වල මිල වෙනස් වීම අද උදේ කොටසක මිල වටිනාකමට වඩා හවස 10 12 වෙද්දී වෙනස් වෙන්න පුළුවන්. මාකට් එක ක්ලෝස් වෙද්දී මාකට් එක අවසන් වෙද්දී කොටස් වෙළඳපොළ අවසන් වෙද්දී ඊට වඩා වෙනස් ප්‍රමාණයකින් වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා අවදානම් සහිත කොටස් මිලදී ගන්න ගොඩක් කැමතියි. මොකද වැඩි අවදානමක් දරන්න කැමතියි කියලා කියන්නේ වැඩි ප්‍රතිලාභයක් තමයි යාගේ අපේක්ෂාව වෙන්නේ. එහෙම නැත්නම් එයා දියුණු හොයාගෙන යන ඉන්න පුද්ගලයෙක්. ඒ වගේම වෙළඳපොලේ తాවකාලික ඉහළ යාම සහ බිඳ වැටීම් වාසි සහගත ගනුදෙනු සඳහා වන අවස්ථාවක් කරගන්නවා. මම ඒකට උදාහරණයක් කියන්නම්. ඔබ කොවිඩ් අවදානම ආරම්භක අවධියේදී කොටස් වෙළඳපොළ ඊටාම ශීඝ්‍ර වශයෙන් පහළ යාමක් සිදු වුණා. එතකොට මේ ශීඝ්‍ර වශයෙන් පහළ යාමකදී ගොඩාක් අය අපේක්ෂා බංගත්වයටපත් වුණා. කොටස් වෙළඳපොළ නැවත යථා තත්ත්වයටපත් වෙන එකක් නෑ. ඒ වගේම තවත් කොටස් වෙළඳපොළ සහ වෙනත් මූල්‍ය පද්ධති අකාර්යක්ෂම වේවි. මේ කියන වගේ ගොඩක් අපේක්ෂා බංගත්වයට පත් වුණ අය අතරේ ආක්‍රමණශීලී අවදානම් කාණ්ඩයේ හිටපු ගොඩක් අය කරේ කොටස් වෙළඳපොළ මිල පහළට එද්දී කොටස් මිලදී ගැනීම කරා තවදුරටත් කොටස් එකතු කරගත්ත ළඟට ඒ අය කොටස් වෙළඳපොළ නැවත මාස කීපයක් යද්දී යථා තත්ත්වයටපත් වුණා ප්‍රකෘතිමත් වුණා. ඒ ප්‍රකෘතිමත් වීම තුළ මිල පහළ ආගයකදී මිලදී ගත්ත කොටස් ඉහළ යාමකදී වැඩි මිලට විකුණලා ලාභ ලබා ගත්තා. එතකොට ආක්‍රමණශීලී අවදානම් කාණ්ඩායමේ ඉන්න කොටස් ගොඩක් අය කැමති අවදානම් තත්ත්වයන් වාසිසහගත තත්ත්වයන් බවට පත් කරගන්න. ඒ නිසා මේ හැම දෙයක් කරද්දිම අපිට අපේ අවදානම් මට්ටම ගැන අපි තීරුම් ගන්න ඕනේ. අපි දැන් කතා කර අවදානම් කණ්ඩායම් එහෙම නැත්නම් අවදානම් කාණ්ඩයන් කීපයක් ගැන. ඒ අවදානම් කණ්ඩායම් කීපය අතරින් කාණ්ඩ කීපය අතරින් ඔබ ඉන්නේ කුමන අවදානම් කණ්ඩායමේද? එහෙම නැත්නම් කාණ්ඩයේද කියන දේ ගැන තීරමක් ගත්තොත් එහෙම තෝරාගත්තොත් එහෙම ආයෝජනය කරන්න පුළුවන් ඔබට අවදානම් ඔබගේ අවදානමට ගැළපෙන ප්‍රතිලාභයක් ලබා ගන්නව අතර වගේම කොටස් වෙළඳපොළේදී සමාගම් තෝරගනිද්දී ඔබට ගැළපෙන අවදානම් කණ්ඩායමේ ඉන්න එහෙම නැත්නම් අවදානම් කාණ්ඩයේ ඉන්න තියෙන සමාගම් තෝරගන්න ඔබට ඊටම පහසු වෙන්න පුළුවන්. අපි යන ඊළඟ ස්ලයිඩ් එකට ඊට පස්සේ අපිට කතා කරන්න පුළුවන් ඔබගේ අවදානම දරනවා වගේම ඔබගේ අවදානම හඳුනා ගන්නවා වගේම අවදානමට බය වෙන්න අවශ්‍ය නැහැ කියන කතාව. අවදානමක් ගැන දැක්කොත් එහෙම ගොඩක් වෙලාවට එයා බුද්ධිය වර්ධනය කරගන්න සිද්ධ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි කොච්චර ඉගෙනගෙන තිබුණත් අපි කොච්චර සමාගම් විශ්ලේෂණය කරන්න පුළුවන් වුණත් අපි කොච්චර මූල්‍ය සාක්ෂරතාවයෙන් ඉහළ පුද්ගලයෙක් වුණත් අවදානම දරන්න කැමති නැත්නම් එහෙම නැත්නම් අවදානමට බය නම් එයාගේ බුද්ධියට එහා ගියපු බයක් එහෙම නැත්නම් අවදානමක් එයාගේ සිත තුළ ජනිත වෙන්න පුළුවන්. එතකොට අපට බෑ වැඩි අවදානමක් ලබාගෙන වැඩි ප්‍රතිලාභයක් ලබා ගන්න අපි කොච්චර මූල්‍ය සාක්ෂරතාවයකින් ඉහළ ආයෝජන කළමනාකරණයේ ඉහළ දක්ෂතාවයක් තියෙන පුද්ගලයෙක් වුණත් අපට බෑ කොටස් වෙළඳපොළට ඇවිල්ලා අවදානමක් තියෙනවා නම් අපි දන්න කියන සමාගමක් වුණත් කොටස් මිලදී ගන්න. මොකද මට හිතෙනවා මේ කියන සමාගමේ කොටස් මිලදී ගත්තොත් මිල අඩු වෙයි. ඒ නිසා මට බෑ බයයි කියලා හිටියොත් එහෙම මගේ බුද්ධිය මර්ධනය කරනවා මේ කියන අවදානම මගින්. එතකොට ජය අත්පත් කරගන්න එහෙම නැත්නම් ජයග්‍රහණ වලට යන්න බෑ. මොකද මේ කියන පරාජයන්ට එහෙම නැත්නම් පරාජයකට බය වුණොත් එහෙම අපට බෑ කවදාවත් ජයග්‍රහණයක් අත්පත් කරගන්න. අපි කවදා හරි දවසක පරාජය වෙලා තිබුණොත් එහෙම අපට බෑ ජයග්‍රහණයකට යන්න. මොකද අපි පෙරදිලා නැත්තම්. මොකද අපි පෙරදුනම තමයි දන්නේ අපි බිමට වැටුනම අපි අපිට කොච්චර රිදෙනවද කියලා. එහෙම නැත්නම් අපිට කොච්චර අලාභ වෙනවද කියලා. ඒ අත්දැකීම ලබා ගන්න අපිට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම තමයි අපි මේ කියන අවදානම ගත්තේ නැත්නම් මම මේ උදාහරණයකට ගන්නේ මේ ඔබ ස්ක්‍රීන් එකේ දකින එහෙම නැත්නම් මේ රූපරාමුවේ දකින පුද්ගලයා මේ කියන විශාල ප්‍රමාණයේ ලංකාවේ ලෝකේ බිලියන අපි හිතමු ප්‍රාග්ධනය ගත්තොත් එහෙම ට්‍රිලියන ගණනක ප්‍රාග්ධනයක් සහිත සමාගමක හිමිකරුවෙක් බවට පත් වෙන්නේ නැහැ. මේ කියන Facebook ඇතුළු වෙනත් සමාජ දාලා බහුතරයක මේටා කියන සමාගම් සමූහයේම හිමිකරුවා වෙන්නේ නැහැ. මේ කියන අවදානමට බිය වෙලා එදා ඒ පුද්ගලයා අඩියක් පස්සට ගත්තා නම් අද මේ කියන සමාගම් සමූහයේම හිමිකරුවා බවට පත් වෙන්නේ නැහැ. රුපියල් ඩොලර් බිලියන ට්‍රිලියන ගණනක රුපියල් වටිනාකම ගත්තොත් එහෙම ඔබට මට හිතා ගන්න බැරි වටිනාකමකින් යුක්ත සමාගමක හිමිකරුවෙක් බවට පත් වෙන්නේ නැහැ. ඒ නිසා තමයි මම ඔබට කලින්ම කිව්වේ අවදානමට බය වෙනොත් එහෙම අවදානමට බීතිකාවක් ඇති වෙනොත් එහෙම අපට බෑ මේ කියන ප්‍රතිලාභ ලබා ගන්න වගේම අපට බෑ ජයග්‍රහණ වලට යන්න. ඒ නිසා අපි යනවා ඔබ මිලදී ගන්න ඕන කුමන කොටස් වර්ගද කියන දේ ගැන කතා කරන්න. ඔබට ඔබගේ අවදානම් මට්ටමට ගැලපෙන ආකාරයට අපිට කොටස් මිලදී ගන්න පුළුවන් කොටස් වර්ග කීපයක්ම කොටස් වර්ගවලේ තිබෙනවා. සමාගම් 300කට අධික සමාගම් ප්‍රමාණයක් කොටස් වර්ගවලේ තියෙනවා. ඒ සමාගම් 300ම ගත්තොත් එහෙම විවිධ සමාගම් වල කොටස් මේ කියන කොටස් කණ්ඩායම් වලට අයත් වෙන්න පුළුවන්. මම මේ කතා කරන්නේ ආදායම් ලබන කොටස් වර්ග තිබෙනවා, අගේ සහිත වර්ධනය වෙන වගේ විවිධ කොටස් වර්ග තියෙන අතරින් ආදායම් ලබන කොටස් ගැන කතා කරොත් එහෙම ඉන්කම් ෂෙයාර්ස් එහෙම නැත්නම්
ආදායම් උත්පාදනය කරන කොටස් ගත්තොත් එimhe ස්ථාවර ආදායමක් ලැබෙන කොටස් තමයි මේ කියන කොටස් කණ්ඩායමට අදාළ වෙන්නේ. නොකඩවා ලාභාංශ ලබා දෙන සමාගමක් ගත්තොත් එimhe ඒ සමාගම ආදායම් ලබන කොටසක්. ඒ වගේම තමයි අපි අවුරුදු 10ක මිල උච්චාවචනයෙන් මේ සමාගමේ වාර්ෂික වාර්තාවට ගියොත් එහෙනම් බලන්න පුළුවන්. ඒ සමාගම උදාහරණයක් විදිහට ගත්තොත් එimhe X කියන සමාගමේ වාර්ෂික වාර්තාවට ගියාම අපිට දකින්න පුළුවන් සමාගමේ වාර්ෂික වාර්තාවේ අවසානයේ තිබෙනවා මිල වසර 10ක ඒ සමාගමේ සාරාංශය. ඒතර සාරාංශය ගත්තොත් එහෙනම් මිල උච්චාවචනයෙන් අපිට දකින්න පුළුවන් වෙනවා. ඒතර අපිට දකින්න පුළුවන් එන්න සමාගම වර්ධනය වෙලා නම් තියෙන මිල වැඩි වෙලා නම් තියෙන අපිට හැම අවුරුද්දකම ගිය අවුරුද්දට සාපේක්ෂව රුපියල් ප්‍රමාණයකින් එහෙම නැත්නම් ප්‍රතිශතාත්මක 100 ප්‍රමාණයකින් මිල වර්ධනය වෙලා තියෙන්න පුළුවන්. එතකොට අපිට පුළුවන් ස්ථාවර ආදායමක් ලාභාංශ වලින් ලැබෙනවා වගේම ප්‍රාග්ධනයනොත් අපිට කිසියම් ප්‍රමාණයක මුදලක් උත්පාදනය කරගන්න. ඒතර අපේ ප්‍රාග්ධන මුදල එහෙම නැත්නම් අපි ආයෝජන කලම එන්න වර්ධනය වෙනවා. ප්‍රාග්ධනය එන්න වර්ධනය වෙනවා. ආදායම් ලබන කොටස් මිලදී ගත්තොත් එහෙම. ඒ වගේම තමයි අගේ සහිත කොටස් තිබෙනවා. සමහර සමාගම් අකණ්ඩව ලාභාංශ ලබා දෙන්නේ නැහැ. ඒ සමාගම් එන්නේ හැම අවුරුද්දම ලාභාංශ ලබා දෙන්නේ නැහැ. හැබැයි ඒ ලබා නොදෙන ලාභාංශ ඒ සමාගමේ රඳවාගත් ලාභ විදියට එහෙම නැත්නම් රඳවාගත් ලාභ සංචිතයක් විදියට පවත්වාගෙන යනවා. කිසියම් දවසක සමාගමේ රඳවාගත් සංචිතය භාවිතා කරලා ප්‍රාග්ධනයේ බවට පත් කරනවා. එහෙම නැත්නම් රඳවාගත් සංචිත ප්‍රාග්ධනිත කරනවා. එහෙම නැත්නම් ලබා දෙන නොමිලේ ලබා දෙන කොටස් බවට පත් කරනවා. බෝනස් ඉෂුව එකක් කරන්න පුළුවන් ඒ සමාගම විසින්. අපි ඒකට කොටස් වර්ධ බලයේදී කියන්නේ සංචිත ප්‍රාග්ධනීකරණයක් කියලා. එතකොට ඒ සමාගමේ එන්න සුද්ධ වත්කම් වටිනාකම පහුගිය අවුරුද්දට සාපේක්ෂව මේ අවුරුද්දේ ලාභාංශ නොගෙවුන නිසා අර රඳවාගත් ලාභ සංචිතය ප්‍රාග්ධනයට එකතු වුන නිසා සුද්ධ වත්කම් වටිනාකම ගිය අවුරුද්දට වඩා වැඩි වෙලා තියෙන්න පුළුවන්. ඒ කියන්නේ අගේ සහිත කොටස් උදාසීන ආර්ථික තත්ත්වයක් තුළදී වුණත් අනාගතයේදී දැන් මේ වෙලාවේ උදාසීන වෙලා තියෙන්න පුළුවන් මේ සමාගම. එහෙම නැත්නම් මිල උච්චාවචනයෙන් අපිට ඉතා ශීඝ්‍ර වශයෙන් දකින්න නොලැබෙන්න පුළුවන්. හැබැයි අනාගතයේදී මේ සමාගම සක්‍රිය වෙන්න පුළුවන් වෙළඳපොළේදී. ඒ වගේම තමයි සමාගමේ හොඳ මූල්‍ය තත්ත්වයක් පවතිනවා. ඒ කියන්නේ සමාගමේ ලාභාංශ ගෙවන්නේ නැති වුණාට ඔබ දකින්න හොඳට සමාගමේ සුද්ධවත්කම් වටිනාකම එන්න වර්ධනය වෙනවා. ඒ වගේම තමයි දීර්ඝකාලීන ආයෝජකයන් මේ සඳහා යොමු වෙනවා. මොකද අගේ සහිත කොටස් මිලදී ගන්න බලාපොරොත්තු වෙනවා. ඒගොල්ලොන්ගේ ප්‍රාග්ධන වර්ධනය හිමින් වර්ධනය වෙනවා වගේම ඒ සමාගම දිගුකාලීන ආයෝජනයක් කරොත් එහෙම සමාගමේ හොඳ මූල්‍ය තත්ත්වයක් තියෙන නිසා බය වෙන්න දෙයක් නැහැ. අද දවසේ උදාසීන වුණත් හෙට දවසේ මේකින් සමාගම සක්‍රිය වෙන්න පුළුවන්. ඒ වගේම තමයි තවත් කොටස් වර්ගයක් තියෙනවා වර්ධන කොටස්. එහෙම නැත්නම් growth shares කියලා කියනවා අපි ඒකට. රටේ ආර්ථිකය එහෙම නැත්නම් රට තුළ පවතින ආර්ථිකය හා ව්‍යාපාර අතර ඍජු සම්බන්ධතාවයක් මේ සමාගම් වල තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් මේ දවස්වල අපිට අපනයන ආදායම රටේ තුළ තියෙන 15 අගයක. එතකොට අපනයන හා සම්බන්ධ සමාගමක් ලංකාවේ තිබෙනවා නම් කොටස් වෙළඳපොලේ තියෙනවා නම් ඒ සමාගමේ මිල සාමාන්‍යයෙන් මිල සංවේදී වෙන්න පුළුවන් මේ කියන රට තුළ පවතින ආර්ථික තත්ත්වයට. එතකොට ඒ වගේම තමයි අඩු ලාභාංශ හෝ ලාභාංශ නොගෙවාම ඉන්න පුළුවන් මේ කියන සමාගම්. ඒ වගේම තමයි අනාගත ප්‍රාග්ධන ලාභ අරමුණු කරගන්නවා. ඒ කියන්නේ මේ වෙලාවේ ප්‍රාග්ධන ලාභ නොලැබුණත් අනාගතයේ ප්‍රාග්ධන ලාභ අපේක්ෂාවෙන් වර්ධනය වෙන කොටස් ගත්තොත් එහෙම ඒ කියන කොටස් වර්ග හොඳයි. වැඩි අවධානමක් දරන්න කැමති පුද්ගලයෙකුට අද දවසේ වෙළඳපොළ එහෙම නැත්නම් රටේ පවතින ආර්ථික තත්ත්වයත් එක්ක සම්බන්ධිතයි. එතකොට මේ සම්බන්ධතාවය නිසා මිල උච්චාවචනයෙන් ඉතාම කෙටි කාල සීමාවක් තුළ වෙන්න පුළුවන්. ඒතකොට වැඩි අවධානමක් දාන්න පුද්ගලයෙකුට මේ වර්ධනය වෙන කොටස් ගොඩක් යෝග්‍යයි. ඒ වගේම තමයි අගේ සහිත කොටස් අඩු පහළම අවධානම මට්ටමක් නොවුනත් ඉතා පහළ අවධානම මට්ටමක ඉන්න කෙනෙකුට අගේ සහිත කොටස් යෝග්‍ය වෙනවා. ඒ වගේම ආදායම් ලබන කොටස් හොඳයි. පහළම මට්ටමේ අවධානමක් දරන එහෙම නැත්නම් ගතානුගතික මට්ටමේ අවධානම කාණ්ඩේ ඉන්න කෙනෙකුට. ඒ වගේම තමයි තවත් කොටස් වර්ගයක් තිබෙනවා චක්‍රීය කොටස්. මේ කොටස් සාමාන්‍ය ආර්ථික ප්‍රවණතාවයන්ට සංවේදී කොටස් වෙනවා. ඒ කියන්නේ මේ දවස්වල ගත්තොත් එහෙම ආර්ථික ප්‍රවණතාවය ගත්තොත් එහෙම අපි හිතමු සෞඛ්‍ය ශාස්ත්‍රයට නම් වැඩිපුර ඉල්ලුමක් තියෙන්නේ. සෞඛ්‍ය ශාස්ත්‍රීය ලයිස්තු සමාගම් වල මිල ඉහළ යන්න පුළුවන්. ඒ වගේම ආහාර දුම්කොළ එහෙම නැත්නම් අපි කියන පාරිභෝගික භාණ්ඩ හා සේවා සම්බන්ධ ශාස්ත්‍රයක නම් වැඩිපුරම රට තුළ පවතින ප්‍රවණතාව වැඩියෙන් තියෙන්නේ. කොටස් වෙළඳපොළ ලයිස්තු සමාගමක් තිබෙනවා නම් ෆුඩ් ඇන්ඩ් බෙවරේජ් සමාගමක් ඒ සමාගමේ කොටස් වලට මිල සංවේදී වෙන්න පුළුවන් මේ කියන සාමාන්‍ය ආර්ථික ප්‍රවණතාවයන්ට සංවේදී නිසා. ඒ වගේම තමයි ආර්ථික ක්‍රියාකාරී වන ආකාරය වෙළඳපොළේ මිල වෙනස් වෙන එහෙම නැත්නම් අපේක්ෂා කරන මිල වෙනස් වීම වලට සංවේදී වෙන එහෙම නැත්නම් සම්බන්ධතාවයක් තිබෙනවා. ආර්ථික ක්‍රියාකාරී වෙන්නේ කොයි විදිහටද? ඒක කොටස් වෙළඳපොළට ඍජුව බලපානවා මේ කියන චක්‍රීය කොටස් කියන වර්ගය. එතකොට මේ කියන කොටස් වර්ගය යෝග්‍යයි. ඉහළ අවදානම් මට්ටමක් දරන්න කැමති ඕනම කෙනෙකුට මේ කියන කොටස් වර්ගය හොඳයි. මොකද මේ කියන කොටස් වර්ගය සමාගම් වශයෙන් ඔබට නම් නොකරුවාට ඔබට කොටස් වෙළඳපොළ අධ්‍යයනයක් කරොත් එහෙම ඔබට පුළුවන් මේ කියන කොටස් වර්ගය හඳුනා ගන්න. ඒ වගේම තමයි ආරක්ෂාකාරී කොටස් ඩිෆෙන්සිව් ෂෙයාර්ස් කියලා අපි ඒකට කියනවා. අධික ආර්ථික පීඩනයකදී හෝ අවපාතයකදී වුණත් කොටස් වෙළඳපොළේ මේ කියන සමාගම් වල කොටස් මිල වෙනස් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි මේවා සාමාන්‍ය ආර්ථික ප්‍රවණතාවයන්ට අනුව වෙනස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම රට තුළ පවතින ආර්ථික අවපාතයේ දැඩි අවපාතයක දුනත් කොටස් වෙළඳපොළේ ඒ සමාගම් නොසෙල්වි මිල
ඒ විදිහට තියෙන සමහරලාට වැඩි වෙන්න පුළුවන් සමහර විට අඩු නොවි තියෙන පුළුවන් ස්ථාවරව තියෙන පුළුවන්. ඒ නිසා ඒ වගේ සමාගම් වල කොටස් මිලදී ගන්න පුළුවන් ඔබට ආරක්ෂාකාරී කොටස් විදිහට. අපි යනවා ඊළඟ රූපරාමුවට. එහෙම නැත්නම් ඊළඟ කොටසට යනවා. දැන් අපි කොටස් මිලදී අරගෙන නම් තියෙන්නේ. අපි කොටස් මිලදී ගන්න කලින් අපි අපේ අවදානම් මට්ටම ගැන හොයලා බලන්න කිව්වා. කොටස් මිලදී ගන්න කලින් සමාගම් වල කොටස් වෙළඳපොලේ අයිතිව සමාගම් වලින් කොටස් වර්ග කීපයක් ගැන කතා කරා. අවදානම් මොනද මේ අගේ සහිත කොටස්, ආදායම් කොටස්, චක්‍රීය කොටස්, වර්ධනීය කොටස්, ඒ වගේ විවිධ කොටස් වර්ග තියෙනවා. දැන් මේ කොටස් මිලදී අරගෙන නම් ඔබ තියෙන්නේ. ඔබ කොටස් විකුණිය යුත්තේ කුමන අවස්ථාවේදී කියන දේ ගැනත් අවදානම කළමනාකරණයේදී තවත් එක් අවස්ථාවක්. මම මෙන්න මෙහෙම කියනවා. ඔබගේ ආයෝජන අරමුණ හා අවදානම් දරා ගැනීමේ මට්ටම තවදුරටත් නොගැලපෙනවා නම් මේ වෙලාවේ වෙළඳපොළ පවතින මිල ඔබගේ අවදානම් මට්ටමට සහ ඒ වගේම කියන්නේ ආයෝජන අරමුණට මම බලාපොරොත්තු වෙන ආව අවුරුදු 10ක වගේ කාල සීමාවක් තිස්සේ ආයෝජනය කරන්න. ඒ වගේම මට කියන්න අමතක වුණා එක දෙයක්. ආයෝජනය කරන්න කලින්ම ඔයාට ගැළපෙන අවදානම් මට්ටම පොඩ්ඩක් සටහන් කරගන්න. ඒ වගේම ඔබ ආයෝජනය කරන්න යන කාල සීමාව පොඩ්ඩක් සටහන් කරගන්න. ඒ වගේම ඔබ අපේක්ෂා කරන ප්‍රතිලාභ අනුපාතය පවා ඔබ සටහන් කරගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි සමාගම් 300කට අධික සමාගම් ප්‍රමාණයක් කොටස් වෙළඳපොලේ තියෙන නිසා මේ සමාගම් අතරින් මේ සමාගම් මං කියන්නේ කලිනුත් කියන්නේ ඒගොල්ලෝ කර්මාන්ත ශාස්ත්‍රය අනුව එහෙම නැත්නම් ශාස්ත්‍රය අනුව අපි වර්ගීකරණය කරලා තියෙනවා. මේ වර්ගීකරණය කරපු ශාස්ත්‍ර අතරින් ඔබට ගැළපෙන ශාස්ත්‍රය. ඒක සෞඛ්‍ය ශාස්ත්‍රය වෙන්න පුළුවන්. එය ආහාර දුම්කල ශාස්ත්‍රය වෙන්න පුළුවන්. සංචාරක ශාස්ත්‍රය වෙන්න පුළුවන්. බැංකු ශාස්ත්‍රය වෙන්න පුළුවන්. විවිධ ශාස්ත්‍ර අතරින් ඔබට ගැළපෙන ශාස්ත්‍රය තෝරගත්තොත් එහෙම ඒ තෝරගන්න ශාස්ත්‍රත් අර ප්‍රකාශනය තුළ සටහන් කරගන්න. දැන් ඔබ හදාගත්තේ වෙන මොකක්වත් නෙමෙයි ඔබගේ අරමුණ එහෙම නැත්නම් ඔබගේ ආයෝජන අරමුණු ප්‍රකාශනයක්. එහෙම නැත්නම් ආයෝජනය කරන්න කලින් ඔබ ප්‍රකාශනයක් හදාගත්තා මම මෙන්න මේ රාමුව තුළ තමයි ආයෝජනය කරන්න කියලා. දැන් මේ රාමුව තුළ ඉද්දී ඔබගේ ආයෝජන අරමුණ සහ අවදානම මට්ටමට ඇවිල්ලා නම් තියෙන වෙළඳපොළ ප්‍රතිලාභ අනුපාතය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ප්‍රතිලාභයට අමතරව අපි උදාහරණයක් ගත්තොත් එහෙම අවදානම් මට්ටම වෙන්න පුළුවන්. ඔබට දැන් දරන්න පුළුවන් අවදානමේ ඉහළම තැනට නම් ඇවිල්ලා ඉන්නේ. ඔබ දෙපාරක් හිතන්න එපා කොටස් විකුණන දාන්න. මොකද ඔබට තවදුරටත් අවදානම් දරන්න හැකියාවක් නැහැ. ඒ වගේම තමයි ඔබේ අරමුණ තිබුණේ මෙන්න මේ කියන ප්‍රතිලාභ අනුපාතය ළඟා කර ගැනීම. ඒතර මේ ප්‍රතිලාභ අනුපාතයට ගිහිල්ලා නම් තිබෙන්නේ ඔබ නැවත වතාවක් හිතන්න අවශ්‍යතාවයක් නැහැ. ඔබ කොටස් කරන්න පුළුවන්. ඔබට අපේ අපේක්ෂිත අරමුණට ගිහිල්ලා නම් තියෙන්නේ. එහෙම නැත්නම් අපේක්ෂිත ප්‍රතිලාභය ඔබ ළඟා කරගෙන නම් තියෙන්නේ. ඔබට පුළුවන් කොටස් විකුණන්න. ඒ වගේම තමයි ඔබගේ ආයෝජන කලම නැවත සසඳා බැලීමකදී අවශ්‍ය වුණොත් එහෙම ඔබට පුළුවන් කොටස් විකුණන්න. මොකද මට ගැළපෙන අපි කොවිඩ් අවදානම ආරම්භක අවධියේදී මිලදීගත් කොටස් වර්ග අද දවසේ ගැලපෙන්න තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් අද දවසේ පවතින ආර්ථික අවපාතයන්ට ගැලපෙන කොටස් මිලදී අරගෙන තිබුණොත් එහෙම ඔබ අනාගතයේදී ආර්ථික වර්ධනයකදී එහෙම නැත්නම් තවදුරටත් ආර්ථික අවපාතයක් නම් අපි දකින්නේ ඒ ආර්ථික අවපාතයේ අද දවසේ මිලදීගත් කොටස් ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. මොකද ඔබ අපේක්ෂා කරන ප්‍රතිලාභය ළඟා කරගන්න නම් තියෙන්නේ. ඔබට හොඳම දේ තමයි ඒ කාල සීමාවේදී කාල සීමාවට ගැලපෙන ආයෝජන කලබක් නැවත හදා ගන්න ඕන නම් අද දවසේ තියෙන කොටස් විකුණන්න පුළුවන්. හැබැයි ඒක විකුණද්දිත් ඔබ නැවත වතාවක් හොයලා බලන්න ඔබ මිලදී ගත්ත වඩා වටිනාකමකට වඩා වැඩි වටිනාකමකට වෙළඳපොළ මිල ගැලපිලාද තියෙන්නේ කියලා. ඒ වගේම තමයි රට තුළ පවතින බදු බලපෑම සඳහා ගැලපෙන විදිහේ ඔබට ආයෝජන කලබක් නිර්මාණය කරගන්න අවශ්‍ය නම් ඔබට කොටස් විකුණන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබ මිලදී අරගත්ත කොටස් නැවත ආයෝජන අවස්ථාවක් සඳහා යෝග්‍යයි කියලා ඔබට හිතෙනවා නම් වෙනත් ආයෝජනයක් වෙන්න පුළුවන්. කොටස් වෙළඳපොළ නෙමෙයි අපි හිතමු වෙනත් ශාස්ත්‍රීය ආයෝජනයක් නම් ඔබ කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ වෙලාවේ ඔබට පුළුවන් ඔබ අපේක්ෂා කරන ප්‍රතිලාභයේ ළඟා කරගන්න තියෙන මේ කෙනේ කොටස් ටික විකුණන්න. හැබැයි විකුණන කලින් ඔබ අපේක්ෂා කරන ප්‍රතිලාභයට ගිහිලා දෙලා නැවත වතාවක් හොයලා බලන්න. ඒ වගේම තමයි කොටස් අධිතක්සේරු වෙලා නම් තියෙන්නේ ඔබ දෙපාරක් හිතන්න එපා කොටස් ටික විකුණලා දාන්න. මොකද මම එහෙම කිව්වේ ඔබ අපේක්ෂා කරේ රුපියල් 10ක වටිනාකම කොටස් මිලදී අරගෙන තියෙනවා නම් 110ක ප්‍රතිලාභ අනුපාතයක් නම් ප්‍රාග්ධන වර්ධනය අපේක්ෂා කරේ රුපියල් 11කට ගියොත් එහෙම ඔබගේ ප්‍රාග්ධන ලාභය ළඟා කරගෙන ඉවරයි. මොකද 110 වටිනාකම ඔබ ළඟා කරගෙන ඉවරයි. රුපියල් 15ට අවිල් නම් තියෙන්නේ මේ සමාගම අධිතක්සේරු වෙලා තියෙන ඔබේ ප්‍රතිශතාත්මක ගණනය තුල. මම අධිතක්සේරුව කියලා කියන්නේ ඔබ හොඳට හොයලා බලන්න සමාගමේ මේ දක්වා කොටස් නිකුත්වේ සිට මේ දක්වා අපේ කොටස් වෙළඳපොළේ වෙබ්සයිට් එකට ගියොත් එහෙම බලන්න පුළුවන්. මේ සමාගමක් තෝරගත්තොත් එහෙම කිසියම් සමාගමක් ඒ සමාගමේ highest මාකට් ප්‍රයිස් එක බලන්න පුළුවන්. ඒ වගේම lowest මාකට් ප්‍රයිස් එක බලන්න පුළුවන්. ඒ කියන්නේ මේ දක්වා කොටස් නිකුත්වේ ඉඳලා අද දක්වා ඉහළම මිල වාර්තා වුණු මිල බලන්න පුළුවන්. පහළම මිල බලන්න පුළුවන්. ඒ වගේම තමයි සමාගමේ සුද්ධ වත්කම් වටිනාකම වාර්ෂික වාර්තාවට ගියාම බලන්න පුළුවන්. සුද්ධ වත්කම් වටිනාකමට වඩා වැඩි වෙළඳපොළ වටිනාකමක් නම් ජනිත වෙලා තියෙන්නේ දැන් මේ වෙලාවේ බිහි වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් මේ වෙලාවේ වෙළඳපොළ වටිනාකම සුද්ධ වත්කම් වටිනාකමට වඩා වැඩි නම් අනිවාර්යයෙන්ම අධිතක්සේරු වෙළඳපොළක් තමයි අපිට දකින්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ නිසා අධිතක්සේරු මිලක් නම් තියෙන්නේ ඔබ මිලදී ගත්ත වටිනාකමට වඩා වැඩි වටිනාකමට වෙළඳපොළ මිල
උච්චාවචන වෙලා නම් තියෙන්නේ. එහෙම නැත්නම් මිල ඉහළ ගිහින් නම් තියෙන්නේ කොටස් විකුණන්න පුළුවන්. ඒ වගේම තමයි අද දවසේ වෙළඳපොළ ගැන ගත්තොත් එහෙම අධිතක්සේරු කොටස් ගැන ඔබ අද දවසේ වෙළඳපොළට යන බලාපොරොත්තු වෙන කෙනෙක් නම් අධිතක්සේරු කොටස් මොනවද කියලා ඔබ කලින්ම හොයලා බලන්න. ඒතකොට අධිතක්සේරු කොටස් මිලදී ගත්තොත් එහෙම අවදානමක් තියෙනවා. මොකද තවදුරටත් මිල ඉහළ ගියොත් තමයි ඔබට ප්‍රතිලාභයක් ලබා ගන්න පුළුවන් වෙන්නේ. අධිතක්සේරු වෙලා නම් තියෙන්නේ. එහෙනම් නැත්නම් මිල ඉහළ යන්න පුළුවන් උපරිම මිලට ගිහිල්ලා නම් තියෙන්නේ පහළට එන්න සම්භාවිතාවක් තියෙනවා විතරයි තියෙන්නේ. මොකද ඉහළ යන සම්භාවිතාව ඊටාම අඩු වෙන්න පුළුවන්. ඒ වගේම දුර්වල ආයෝජක විශ්වාසයක් පවතින වෙලාවකදී ආයෝජකගේ විශ්වාසය දුර්වල නම් එහෙම නැත්නම් පහළ ආයෝජක විශ්වාසයක් නම් තියෙන්නේ පහළ මට්ටමේ ආයෝජක විශ්වාසයක් නම් වෙළඳපොළ පිළිබඳව තියෙන්නේ. එතකොට මිල පහළ යන්න තියෙන සම්භාවිතාවත් වැඩි. එතකොට ඒ වගේම තමයි නියාමන කාර්යයන්හි ප්‍රමිතිකරණය ඉහළ නම් ඔබට බය වෙන්න දෙයක් නෑ. කොටස් වෙළඳපොළ හොඳ නියාමනය කිරීමක් වෙනවා. ඒ නිසා කොටස් වෙළඳපොළ එහෙම මිල උච්චාවචනයන්ට ගැළපෙන විදිහේ වෙළඳපොළක් මේ වෙලාවේ බිහි වෙලා තියෙන නිසා ගෙතෙන කරන්න ඉහළ මානසිකත්වයක් එක්ක. අපි මේ රූපරාමුව කතා කරොත් එහෙම ආයෝජකයන්ගේ මානසිකත්වයේ තමයි මේ රූපරාමුව දකින්න පුළුවන් වෙන්නේ. මේ රූපරාමුවේදී කියනවා ඔබ කිසියම් වටිනාකමකට කොටස් මිලදී ගත්තොත් එහෙම අපි උතුම් උදාහරණයකට මේ ඔබ පළවෙනිම පුද්ගලයා මිලදී අරගෙන දෙන රුපියල් 10ක වටිනාකම කියලා කියමුකෝ. රුපියල් 10ක වටිනාකම මිලදී ගත්තයින් පස්සේදී එයා රුපියල් 12ට විතර යද්දි ගොඩක් සතුටු වෙන්න පුළුවන්. රුපියල් 13ට විතර යද්දි තවදුරටත් සතුටු වෙන්න පුළුවන්. 15ට විතර යද්දි අධිතක්සේරු වෙලා තියෙන කියලා ඔබ දන්නවා දැන් වෙළඳපොලේ වටිනාකම මේක සමාගමේ ඔබ මිලදී ගන්න කලින් හොයලා බලලා සමාගම ගැන හොයලා බලලා තමයි මිලදී ගත්තේ රුපියල් 10 වටිනාකමට සුද්ධවත්කම් වටිනාකම තිබුණේ රුපියල් 10ට වඩා අඩු වටිනාකමක. ඒතර ඔබ අධිතක්සේරු සමාගම කොටස් මිලදී ගත්තේ රුපියල් 10 දෙවිච්ච කොටස් රුපියල් 15ට ගිහිලා තියෙනවා. ඔබ ගොඩාක් සතුටුයි මේ වෙලාවේ. දැන් ඔබට විකුණන්න පුළුවන් අවශ්‍ය නම්. හැබැයි ඔබ අපේක්ෂා කරනවා තවදුරටත් ප්‍රතිලාභ ලැබේවි. තවදුරටත් මිල යාවේ බලාපොරොත්තු වෙන වෙළඳපොළ දිහා බලාගෙන ඉද්දි සාමාන්‍ය වෙළඳපොළ මිල දිනෙන් දින උච්චාවචන වෙන්න පුළුවන්. පැයෙන් පැය උච්චාවචන වෙන්න පුළුවන්. දවස් තුල ගත්තොත් එහෙම තප්පරයක් ගත්තොත් එහෙම තප්පරය තුලත් මිල උච්චාවචනයෙන් අපිට දකින්න පුළුවන්. ඔබට ප්‍රායෝගික වෙළඳපොළ අත්දැකීමක් වෙනවා නම් වෙළඳපොළ තුල දෛනික මිල වෙනස් වීම වෙන්න පුළුවන් එකම සමාගමක වුණත්. එතකොට මේ සමාගමේ මිල පහළ යාමක් දැක්කොත් එහෙම ඔබට ටිකක් දුක හිතෙන්න පුළුවන්. හැබැයි ඔබ තවමත් අර මිලදී ගත්ත වටිනාකමට අවිල්ලත් නැහැ. තවදුරටත් මිල පහළට එද්දී ඔබට හිතෙනවා නෑ තවදුරටත් මිල ඉහළයයි කියලා බලාපොරොත්තු වෙන ළඟ තියාගෙන ඉන්නවා. මොකද ඔබ රුපියල් 10ට වටිනාකම ගත්ත කොටසක් 15ට ගිහිල්ලා තියෙන්නේ. දැන් රුපියල් 13ට විතර ඇවිල්ලා තියෙන නිසා ඔබට හිතෙන්න පුළුවන් මේ කියන සමාගමේ කොටස් මිලදී ගත්තොත් එහෙම මේ සමාගමේ කොටස් විකුණනොත් එහෙම මේ කියන සමාගමේ කොටස් විකුණද්දී ඔබට හිතෙන්න පුළුවන් රුපියල් 15ට ගිහි සමාගමේ කොටස් ඇයි මම රුපියල් 13ට විකුණන්නේ කියලා හිතෙන්න පුළුවන්. මොකද ඊට වඩා ඉහළ වටිනාකමකට ගිහිල්පු කොටස් තමයි ඔබ ගාව තියෙන්නේ. ඒ නිසා ඔබ විකුණන්නේ නැහැ. ඔබ ගාව තියන් ඉනවා. හැබැයි ඔබට තවදුරටත් දුර්වල මානසිකත්වයක් දැන් ඇති වෙලා තියෙනවා. මොකද මිල පහළට ඇවිල්ලා තියෙන නිසා. ඔබ මිලදීගත් වටිනාකමට ආවම ඔබට හිතෙන්න පුළුවන් ගොඩක් දුකක් වගේම තරහකුත් ඇති වෙන්න පුළුවන්. මොකද දැන් මිල රුපියල් 10ටම වෙළඳපොළ මිල ඇවිල්ලා තියෙන්නේ. මේ අවස්ථාවේදී ඔබට හිතෙන්න පුළුවන් මොකද කරන්නේ මම මේ වෙලාවේ විකුණනවද කියලා හිතෙන්න පුළුවන්. එතකොට තවදුරටත් රුපියල් 9ට විතර එද්දී තවදුරටත් ඔබ විබ්බිය වෙනවා. ඔබට තවදුරටත් තරහක් ඇති වෙන්න පුළුවන්. මම ඇයි මේ වගේ ආයෝජනයක් කරේ කියලා. තවදුරටත් පහළට ඇවිල්ලා ඇතැරලා දානවා මේක විකුණන දානවා කියලා ඔබ හිතන්න පුළුවන්. සිද්ධ වෙනවා. ඇයි ඔබ රුපියල් ඔබට හිතන්න පුළුවන් නැවත තවත් ඇයි රුපියල් 10ට ලාභයක් ඇවිල්ලා. දැන් 5ට විකුණුනොත් 50ක අවාසියක් ඔබට වෙන්නේ. එහෙම නැත්නම් ඔබ රුපියල් 10000ක කොටස් මිලදී ගත්තා නම් අද විකුණන්නේ රුපියල් 5000ක වටිනාකමකට. මොකද 50කින් ඔබගේ ප්‍රාග්ධනය ෂේ වෙලා තියෙනවා. එහෙම නැත්නම් අලාභ වෙලා තියෙනවා. එතකොට නැවත වතාවක් මිල ප්‍රකෘතිමත් වෙද්දී ඔබට දකින්න පුළුවන් අපරාධي මම විකුණන්නේ. ඇයි මම මේ වෙලාවේ රුපියල් 5ට විකුණන්නේ නැවත වතාවක් රුපියල් 10ට වගේ වටිනාකමට ආවම පස්සේ හිතෙන්න පුළුවන් අපරාධي මම විකුණන්නේ නැතුව ළඟ තියාගෙන හිටියා නම් ඔබ ආයෝජනය කරපු වටිනාකමවත් ළඟා කරගන්න හැකි වෙන්න පුළුවන්. තවදුරටත් මිල ඉහළ ගියොත් එහෙම ඔබට හිතෙන්න පුළුවන් අපරාධي මම ඒ මිලට විකුණන්නේ නැවත මිල ප්‍රකෘතිමත් වෙනව නේද? ඒ වෙලාවට විකුණනවා නම් ඔබට ප්‍රාග්ධන ලාභයකුත් ලබාගෙන වෙළඳපොළෙන් ඉවත් වෙන්න පුළුවන් කියලා ඔබට හිතෙන්න පුළුවන්. ඔබට මම මේ ඊටාම කෙටි කාල සීමාවක් තුළ මේ කියන ආයෝජකයන්ගේ මානසිකත්වය හැඳින්වීමක් කරේ. ඒතකොට ඔබ ප්‍රායෝගික අත්දැකීමක් ඇති. ඒ වගේම ඔබට හිතෙනවා ඇති මේ කියන අවස්ථාවකට ආවොත් එහෙම ඔබ කරන්න ඕනේ මොන වගේ ක්‍රියාමාර්ගයක්ද? මොකද ඔබ දැන් කලින්ම දන්නවා ආයෝජකයන්ගේ මානසිකත්වය හැසිරෙන්නේ කොයි විදිහටද කියලා. ඒ නිසා මේ මානසිකත්වය කලින් හඳුනාගත්තොත් එහෙම ඔබට අලාභයක් නොවි ඔබට අවදානමක් නොවි ප්‍රාග්ධන ලාභය වර්ධනය කරගන්න පුළුවන්. ඔබගේ ප්‍රාග්ධනය වර්ධනය කරගන්න හැකියාවක් තිබෙනවා. ඒ වගේම තමයි අද දවසේ වැඩසටහන අවසන් කරන්න කලින් මම ඔබට මේ කියනක් කියලා දෙනවා. නැවත වාරයක් හිතන්න කොටස් පමණක්ම නෙමෙයි ඔබට මිලදී ගන්න තියෙන වෙළඳපළට ඇවිල්ලා. එතකොට ඔබ කොටස් මිලදී ගත්තොත් එimhe වැඩි අවදානමක් තිබෙනවා, වැඩි ප්‍රතිලාභයක් ලැබෙනවා වගේම ඔබට ස්ථාවර ආදායමක් ලැබෙන
මූල්‍ය උපකරණ තව දුරටත් තියෙනවා. සංස්ථාපිත සමාගම් වල ණය කර තිබෙනවා. ඒ වගේම රජයේ නිකුත් කරපු භාණ්ඩාකාර බිල්පත් වෙනවා, බැඳුම් කර තිබෙනවා. ඔබ කලින් මේ දිනවල දකින්න ඇති ශ්‍රී ලංකා මහා බැංකුවේ නිකුත් කරන පොලිය අනුපාත වලට ගියොත් එimhe අපිට දකින්න පුළුවන් මහා බැංකුව නිකුත් කරනවා වාර්ෂික මොනවාද වාණිජ බැංකුව වලින් මහ ජනතාවට ඉතිරි කිරීමේ ගිණුමකට ගෙවන්න ඕන පොලිය අනුපාත වගේම ණය සහාය කරගතු පොලිය අනුපාත වගේම රජයේ භාණ්ඩාකාර බිල්පත් බඳුන් කර වගේ දේවල් වලට ගෙවන පොලිය අනුපාතත් දකින්න පුළුවන්. ඒ නිසා මේ දවස්වල භාණ්ඩාකාර බිල්පත් බඳුන් කර පොලිය අනුපාතත් ඉතා ඉහළ අගයක් තියෙන නිසා ඔබට පුළුවන් ස්ථාවර ආදායමක් ලබන්න කොටස්ම අවශ්‍ය නැහැ වෙලදී ගන්න. වෙළඳ පොලට ඇවිල්ලා භාණ්ඩාකාර බිල්පත් බඳුන් කරම වෙලදී ගන්න පුළුවන්. රජයේ සංස්ථාපිත සමාගම් වල ණය කරම වෙලදී ගන්න පුළුවන්. ස්ථාවර ආදායමක් සහිත කොටස් වෙලදී ගන්න පුළුවන්. ඒ වගේම තමයි වැඩි අවදානමක් දරන්න කැමති කෙනෙක් නම් ඊටාම මිල සංවේදී අවදානම් සහිත කොටස් වෙලදී ගන්නත් පුළුවන්. ඒ වගේම තමයි ස්ථාවර ආදායම් සහිත සුරකුම්පත් මම කලින් කිව්වා කොටස් වල පොට එලිමිට දී ගන්න පුළුවන්. ඒ වගේම ආයෝජනය නිරන්තරයෙන් නැවත සකසන්න. මොකද ඔයාගේ ආයෝජන කලඹ ගැන නැවත වතාවක් හිතලා බලන්න මම අරගෙන තියෙන කොටස් හව ණය කර එහෙම නැත්නම් මම අරගෙන තියෙන ආයෝජන කලඹ අදට ගැලපෙනවාද කියලා හිතන්න පුළුවන්. අපි යනවා ඊළඟ ස්ලයිඩ් එකට මේ විදිහට නැවත හිතන්න ඕන දේවල් ගැන කතා කරොත් එහෙම අහිමි වීම වටිනාකම් තේරුම් ගන්න හොඳම අවස්ථාවක්. ඔබට මුදල් අහිමි වුණොත් එහෙම නැත්නම් ඔබට අර මම කලින් කතා කරපු ආයෝජක මානසිකත්වයේ පිළිබඳව හැසිරෙන විදිය දැක්කොත් එහෙම ඔබට හිතන්න පුළුවන් වෙන්න පුළුවන්. අපිට යමක් අහිමි වුණාම තමයි තේරෙන්නේ කොච්චර වටිනවද ඒ අහිමි වුණු වටිනාකම එහෙම නැත්නම් අහිමි වුණු මුදල මූර්ත වටිනාකම එහෙම නැත්නම් මූල්‍ය වටිනාකම ගණනය කරොත් එහෙම එහි වටිනාකම කොච්චරද කියලා ඔබට හිතෙන්න පුළුවන්. ඒ නිසා අහිමි වීමක් වුණොත් ඉතින් ඔබට වටිනාකමක් දැනෙන්නේ. ඒ නිසා ඒ අවදානම කළමනාකරණය කරගන්න හොඳ අත්දැකීමක් වෙනවා. ඒ වගේම තමයි ඉලක්කයට ගිහිල්ලා නම් තියෙන මම අර කලින් කිව්වනේ ආයෝජන ප්‍රතිපත්ති ප්‍රකාශනයක් හදාගන්න කියලා. ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඔබ අපේක්ෂා කරන ඉලක්කයට ගිහිල්ලා නම් තියෙන්නේ ලත වෙන්න එපා. වෙළඳපොලේ තියෙන කොටස් විකුණන්න පුළුවන් ඔබ ප්‍රතිලාභ ලබාගෙන. ඒ වගේම තමයි අනෙක් අය ඉවත් නොවන වෙලාවට හොඳම වෙලාව වෙන්න පුළුවන්. මොකද අනෙක් අය ඉවත් වෙන වෙලාව කියලා කියන්නේ මිල පහළ යන වෙලාවක් වෙන්න පුළුවන්. අනෙක් අය ඉවත් වෙන්නේ නැහැ කියලා කියන්නේ ඒ හොඳම වෙලාව වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අනෙක් අය වෙළඳපොලට එන වෙලාව කියලා කියන්නේ කොටස් වෙළඳපොලට එන්න හොඳ වෙලාවක් නොවෙන්න පුළුවන්. මොකද ගොඩාක් අය ඉල්ලනවා කියලා කියන්නේ ඉල්ලුම වැඩි කියලා කියන්නේ ආර්ථික විද්‍යාවට අනුව ගත්තත් ඉල්ලුම වැඩි තැනකදී මිල ඉහළ යනවා. එතකොට අඩු ඉල්ලුමක් නම් තියෙන හැමෝම වෙළඳපොලෙන් ඉවත් වෙන වෙලාවක් නම් තියෙන්නේ. සැපීම වැඩි ඉල්ලුම අඩු වෙලාවක්. එතකොට ඒ වෙලාවේ ආර්ථික විද්‍යාවට අනුව ගත්තත් මිල පහළ යනවා. එතකොට ඒ නිසා තමයි අපි කියන්නේ අනෙක් අය ඉවත් නොවන වෙලාව හොඳම වෙලාව වෙන්න පුළුවන්. ඒ නිසා අනෙක් අය ඉවත් නොවන වෙලාවෙදී හොඳම වෙලාව වෙන්න පුළුවන් නිසා අවදානම කළමනාකරණය කරද්දී ඒකත් ඔයාලට හොඳටම ගැලපෙනවා වෙන්න පුළුවන්. අපි යනවා ඊළඟ ස්ලයිඩ් එකට. ඒකෙදි තව පාරක් හිතන්න පුළුවන් අපිට එක කොටසකට සීමා නොවෙන්න. අපි අර කලින් කිව්වනේ විවිධාංගීකරණය, ආයෝජන විවිධාංගීකරණය. එතකොට මම එක සමාගමක කොටස් මිලදී ගන්නවා වෙනුවට මම ඊට කුඩා මුදලක් ආයෝජනය කරනවා වෙන්න පුළුවන්. හැබැයි ඒ කුඩා මුදල භාවිතා කරලා ශේෂ්ත්‍ර කීපයක අංශ කීපයක කොටස් මිලදී ගන්න පුළුවන්. එහෙම නැත්නම් එකම අංශයක සමාගම් කීපයක කොටස් මිලදී ගන්න පුළුවන්. අපි ටෙලිකොමියුනිකේෂන් සෙක්ටර් එකේ නම් කොටස් මිලදී ගන්නේ සමාගම් දෙකක් තියෙන සමාගම් දෙකේම කොටස් මිලදී ගන්න පුළුවන්. ඩයලොග් සමාගම තියෙන SLT සමාගම තියෙන. එතකොට ඔබට පුළුවන් හෝටල් හා සංචාර ශේෂ්ත්‍රයෙන් ඔබ මිලදී ගන්න බලාපොරොත්තු වෙන්නේ සමාගම් කීපයක් තියෙනවා. එතකොට ඔබට ඒ සමාගම් කීපයක කොටස් මිලදී ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබ කැමති හෝටල් හා සංචාරක ශේෂ්ත්‍රයේ, ඒ වගේම ටෙලිකොමියුනිකේෂන් සෙක්ටර් එක, එහෙම නැත්නම් බැංකුව හා මූල්‍ය සමාගම් ශේෂ්ත්‍රවල, ඒ වගේ සමාගම් කීපයක ශේෂ්ත්‍ර කීපයක කොටස් මිලදී ගන්න හැකියාවක් තියෙනවා. ඒතකොට ඔබගේ අවදානම කළමනාකරණය කරගන්න තාම හොඳ තෝතැන්නක් වෙනවා. විවිධාංගීකරණය කිරීම හොඳම තෝතැන්නක් බවට පත් වෙනවා. ඒ වගේම තමයි වර්ධනීය සහ ආරක්ෂිත සමාගම් හොඳට හොයලා බැලුවොත් එහෙම ඔබට ඔබගේ අවදානම කළමනාකරණය කරගන්න ඉතාම පහසු වෙනවා. ඒ වගේම තමයි ස්ථාවර ශේෂ්ත්‍ර වලට යොමු වෙන්න. මොකද ඔබගේ අවදානම කළමනාකරණය කරගන්න නම් ආයෝජන කලම හදාගන්න ස්ථාවර ආදායම් ලබන ශේෂ්ත්‍ර වගේම වර්ධනීය අවදානම් තියෙන ශේෂ්ත්‍ර වලත් කොටස් මිලදී ගත්තොත් එහෙම ඔබට ඔබගේ අවදානම් කලම නැවත වතාවක් හොඳ අවදානම් කලමක් බවට පත් කරගන්න පුළුවන්. අපි ඒ ගැන කතා කරලා වැඩසටහන අවසන් කරනවා මේ විදිහට. ඔබට කිසියම් ගැටලුවක් තිබෙනවා නම් දැන් අපිට ඉදිරිපත් කරන්න පුළුවන් මෙතන සිට විනාඩි කිහිපයක් ලබා ගන්න. විනාඩි කිහිපයක් තුළ අපිට ඕනෑම ගැටලුවක් ඉදිරිපත් කරන්න කොටස් වෙනදලා ආයෝජනය කරද්දී ඔබ මොන හරි ගැටලුවකට මුහුණ දීලා තිබෙනවා නම් ප්‍රායෝගික ගැටලුවක් වෙන්න පුළුවන්. ඒ ඕනෑම ගැටලුවක් අපිට ඉදිරිපත් කරන්න හැකියාව තිබෙනවා. ඒ ඕනෑම ගැටලුවක් අපිට ඉදිරිපත් කරන්න මේ කාලය තුළ මම ඕනෑම ගැටලුවක් වෙනින් පිළිතුරු ලබා දෙන්නත් බැඳීලා ඉන්නවා. අද දවසේ වැඩසටහන වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කොටස් වෙනදකට සම්බන්ධිත ඕනෑම කරුණක් අපිට ඉදිරිපත් කරන්න Q&A ඔප්ෂන් එක භාවිත කරන කරුණා කරලා අපිට ප්‍රශ්න ඉදිරිපත් කරන්න. අපි ඔබට මෙතෙන් සිට ඒ ප්‍රශ්න වෙනුවෙන් පිළිතුරු ලබා දෙන්න බැඳලා ඉන්නවා. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා Q&A ඔප්ෂන් එක භාවිත කරලා අද දවසේ වැඩසටහන වෙන්න පුළුවන්. නැත්නම් කොටස් වලට සම්බන්ධිත ඕනෑම ගැටලුවක් අපිට ඉදිරිපත් කරන්න. ඒ ඕනෑම ගැටලුවක් වෙනින් පිළිතුරු ලබා දෙන්න.